නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ වගේම ලක්කිරුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනය ඔස්සේ ඉරිදා හැන්දෑවේ ශ්‍රද්ධා ධම් සභා මණ්ඩපයේ අපි ඔබට සමීප කරමින් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් මුණ ගැහෙනවා පුසුන් පෝය සමීපයෙන් යෙදෙන අවකාශයේ. ඉතින් පිනති හැම දිනම ඊටාම දයාවෙන් මේ අවස්ථාවට අපි ඒක රාශි කරගන්නවා. ගරුතර මහා සංඝරත්නයේ අපට අනුකම්පාවෙන් අදත් ශ්‍රද්ධා ධම් සභා මණ්ඩපයේ පිණිස මේ අවස්ථාවන විට වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ හැම දිනම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් විශේෂයෙන් කොරෝනා වසංගත වදුරට ජාතියක් විදියට අපිට මුණ පාන්න සිද්ධ වෙලා තියෙන පුද්ගලිකවත් අපේ හදවත් තුළ මෝදු වෙන ධෛර්යය ඊට එරෙහිව නැගී සිටීම පිණිස ඉතා විශාල වශයෙන් දායක වෙනවා කියන කරුණ ඔබ හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඔබේ හදවතේ ධෛර්යය පහළ වේවා. ඒ වගේම මේ වදුර ඉක්මනින්ම මව්බිමෙන් ලෝකෙන් තුරන් වේවා කියන පැතුමත් අපි තබනවා. ඉතින් ඒ සියල්ල සමගම අද ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයත් යෙදෙනවා. ඉතින් ජාත්‍යන්තර අවකාශයක පුරවැසියන් වුණාම මේ දින බොහෝ කොට සමීප වෙනවා කියලා ඔබ දන්නවා. නමුත් අම්මා තාත්තා කියලා කියන්නේ අපිට මොනතරම් මහාර්ග වස්තුද කියලා හොඳ ආකාරවම අපි දන්නවා. ඉතින් මේ සියල්ල ගැන අද දවසේ කිසියම් ආවර්ජනාවක් සිදු කරගන්න අපි අපේක්ෂා කරනවා. ඒත් එක්කම ඔබේ දහම් ගැටලුවට ධර්මයෙන් විනිශ්චය ලබා දෙන්න අද දවසේත් ධම් සභා මණ්ඩපයේ ක්‍රියාත්මක වන්න. ඉතින් 0112 ඔස්සේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්නත් සූදානමින් ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න ඕන. දායකත්වයේ සිහිපත් කරගන්නම් මාතර උයන්වත්ත දකුණ පාසල් පටුමගේ පදිංචිව සිට වර්ෂ 2021 මැයි මාස 17 වෙනි දින මිය පරලෝ ගිය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ MAK මහින්ද මහත්මයාගේ ජූනි මාස 1 වන දිනට යෙදුන 75 වන ජන්මදිනය නිමිත්තෙන් මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් පැපිලියානේ පදිංචි චන්ද්‍රා හෙට්ටිආරච්චි පින්වන්ත බිරිඳ රුවනි පින්වන්ත දියණිය ඒ වගේම පහන් පුතුණුවන් සහ මදුක බෑණනුවන් වශයෙන් මේ පින ඇති හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් කැටුව පින ඇති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමිනී ධම් සභා මණ්ඩපයේ පිණිස අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණා. අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් ආද පෙළගැස්ම ආදි වශයෙන් මේ සියල්ල සිහිපත් කරමින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැමදෙනා උදෙසා අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම් වූ මාගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, සතියක කාලයකට පස්සේ අද දවසේත් අපි මේ විදිහට එකතු වෙන්නේ ධම් සභා මණ්ඩපයේ සමග ඔබේ ජීවිතයට වටිනා කියන බොහෝ කරුණු කාරණා හෝරා දෙකකට ආසන්න කාලයක් මේ ධම් සභා මණ්ඩපයේදී අපි කතා බහ කරන්න පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. අද විශේෂයෙන් අපේ පින්වත් නිවේදක මහත්මයා සිහිපත් කළා සෙයින්ම ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය යෙදී තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝක පියවරුන්ගේ දිනය විදිහට සැලකෙන්නේ සම්මත වෙලා තියෙන්නේ හැම වර්ෂයකම ජූනි මාසයේ 3 වෙනි සතියේ ඉරිදා. ඉතින් ඒ අනුව මේ වර්ෂයේ 2021 වර්ෂයේ අද දවසටයි ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය යෙදී තිබෙන්නේ. පින්වතුනි, මව්පියෝ කියලා කියන්නේ දරුවෙකුගේ ජීවිතයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ
බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ. දරුවන්ගේ ලෝකයේ పూర్ව ආචාර්යවරු වන මව්පියෝ වනාහි දරුවන් හට බ්‍රහ්මයෝය. දරුවන් නැමැති ප්‍රජාවට අනුකම්පා ඇති මව්පියන්ව කෙලෙහි ගුණ සලකන දරුවෝ නිරන්තරයෙන් පිදිය යුත්තේය කියලයි බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළේ. ද්විතීය කත කියන සූත්‍ර දේශනාවේදී මහා කාරුණිකයන් වහන්සේ වදාලා යම්කිසි දරුවෙක් මේ ලෝකේ මවගේ ගුණ හඳුනන්නේ නැත්නම්, පියාගේ ගුණ හඳුනන්නේ නැත්නම්, මව්පියන් කෙරෙහි වරදවා පිළිපදිනවා නම් ඒ හේතුවෙන් එයා තමන්ගේ ජීවිතයට බොහෝ පව් කරගන්නා කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතේ වරද්දගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මරණින් මත්තේ අපාය, දුර්ගති, විනිපාත, නිරේ උපදින්නට ඒ කාරණේ යාට හේතු වෙනවා. හැබැයි ඒ වගේමයි යම්කිසි දරුවෙක් තමන්ගේ මව්ගේ ගුණ සිහි කරනවාද, තමන්ගේ පියාගේ ගුණ සිහි කරනවාද? මොකද මව්පියෝ කියලා කියන්නේ, අම්මා තාත්තා කියලා කියන්නේ කොහේ හරි ලෝකයක ඉඳලා අපි මනුස්ස ලෝකෙට එනකොට මේ මනුස්ස ලෝකයට අපට සුවසේ පැමිණීම පිණිස දොරටු හැර දීපු දෙදෙනා. ඒ දෙදෙනාගේ දොරටු හැර දීම නිසා තමයි අපි හැමෝම මේ මනුස්ස ලෝකයේ ජන්මලාභය ලබලා මේ විදිහට කටයුතු කරන්නේ. මිනිස්සෙක් වුණාම ඒ ජීවත් වෙන මිනිසයාට මතක තියෙන්න ඕන මේ මනුස්ස ලෝකයේ ජීවත් වීම පිණිස මට දොරවල් ඇරලා දුන්නේ කවුද? එහෙම සිහි කරන කෙනාට නිතැතිම්ම සිහිපත් වෙනවා මහත්තයා. ඒ තමයි ආදර මෑණියන්, ආදර පියාණන්. ඒ දෙමව්පියෝ දරුවන් කෙරෙහි මහා අනුකම්පාවකින් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ දරුවන් කෙරෙහි පිහිටුවාගෙන දරුවන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරනවා. ඉතින් ඒ නිසා අද මේ පියවරුන්ගේ දිනයේ ඔබ විශේෂයෙන්, මොකද පියාගේ ආදරය කියලා කිව්වහම මව්ගේ ආදරය සහ පියාගේ ආදරය දරුවෙකුට දැනෙන්නේ ආකාර දෙකකට. එහෙමයි ස්වාමී. ගොඩාක් වෙලාවට මව්ගේ ආදරේ තේරෙන වයසට එනකොටත් ගොඩාක් සමීපව දැනෙන එකක්. නමුත් පියාගේ ආදරේ, තාත්තගේ ආදරේ කියන එක චූටි කාලේ දරුවෙකුට ඒ තාත්තා ගොඩාක් සමීප වෙලා මල් කැකුලක් වගේ දරුවව රකිනවා. හැබැයි දරුවා මෝරන්න තාත්තගේ ආදරේ දරුවාට දැනෙන්නේ නැතුව යනවා. ඒ තාත්තගේ ආදරේ නිහඬ වෙනවා. එහෙමයි ස්වාමීනි. නිහඬ ආදරයක්, දුරස් වූ ආදරයක්, ඈත ඉඳලා ආශිර්වාද කරන ආදරයක්, පිටට නොපෙන්නන ආදරයක් බොහෝ පියවරුන්ට තියෙන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය ලෝකයේම තමන්ට මේ මනුස්ස ලෝකයේ දොරටු හැරදීපු තාත්තලා සිහි කරන දිනය. අද දවසේත් අපි මේ ධම්සභා මණ්ඩපේනොත් අපි විශේෂ සිහි කිරීමක් සිද්ධ කරන්න කල්පනා කළා. අපේ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලය බොහෝම වටිනා වීඩියෝවක් සකස් කරලා තියෙනවා. පියවරුන්ගේ දිනේ වෙනුවෙන් අපි දැන් එය නරඹමු. ලෝකයේ හැම ආදරයක්ම හඬ නැගුවා. එකම එක ආදරයක් අදටත් නිහඬවම මාත් එක්ක ඉඳියා. තාත්තගේ ආදරේ මට මහ මෙරකටවත් උපමා කරන්න බැරි ආදරයක්. ඒ නිසා ඉරට, හඳට මම තාත්තව උපමා කරන්නේ නෑ. මහ දවාලෙත් රැය පුරාත් හදවතක් පත්ලේ මේ තරම් සෙනෙහසක් මගේ නමින්ම ලියවෙද්දී තාත්තගේ උරහිසේ හයිය මගේ වාරුව වුණා. මෙලොව එළිය දුටුදා පටන් මම අනුකරණය කළ, මම අනුගමනය කළ මගේ ලෝකයේ වීරයා තාත්තා වුණා. අඬන්න 1000ක් හේතු මැවෙද්දී කඳුළු හංගාගෙනම තාත්තා hina වුණා. ඒ තරම්ම ඒ හිතේ තිබුණ හයිය, ශක්තිය මහ පුදුමාකාරයි. 1000ක් දේවල් ඉල්ලලා මම අඬද්දී කිසිම දෙයක අඩුවක් තාත්තා මට දැනෙන්න දුන්නේ නෑ. ඒ දවසේ ඉඳලා අද වෙනකම්ම මගේ ඇහෙන් කඳුලක් වැටෙද්දී තාත්තගේ හිතට දැනුණ වේදනාව තාත්තා Tamanගේ හිතේ හිර කරගත්තා.
තාත්තා ඉන්න හැම තැනකම මට දැනුනේ ලොකු රැකවරණයක්. තාත්තට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ. ඒ තරමටම තාත්තා ගැන මට තිබුණේ ලොකු විශ්වාසයක්. තාත්තා එපා කියපු දෙයක් මම කරන්න ගියොත් එතන වරදින්න හේතු දහස් ගණනක් තිබුණා. තාත්තට අහිමි වුණ ලෝකයක් තිබුණ නම් ඒ ලෝකේ මම රජ වෙනවා දකින්න තාත්තා හැමදාකම සිහින මැව්වා. අම්මගේ ආදරය වගේම තාත්තගේ නිහඬ ආදරය මේ ලෝකය හැමදාටම ලස්සන කරනවා. මම ජයග්‍රහණයක් ලබද්දි ජීවිතේ සාර්ථකව ඉස්සරහට යද්දි තාත්තගේ මූණේ ඇඳෙන හිනාවේ අමුතුම ලස්සනක් තිබුණා. ඒකට හේතුව වෙන්නේ නැත්තේ හදවත පතුලෙම තියෙන ආදරය ඉස්මතු වීම. තාත්තා වෙනුවෙන් විශේෂ දිනයක් තියෙන්න ඕනේ. මොකද තාත්තගේ ආදරේ නිහඬ නිසා. සංසාරේ නැවත උපදින්නට වරම් ලැබුණොත් ඔබේම පුදු වේවා යන ප්‍රාර්ථනය හැමදාටම මගේ ප්‍රාර්ථනයයි. මේ ලෝකයේ අපි හැම දෙනාටම පින්වතුනේ කෝටි ගාණක් පුරුෂයෝ අතරේ එක් විශේෂ පුරුෂයෙක් ඉන්නවා තාත්තා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා දිට්ඨිය තියෙන ශ්‍රාවකයා, ලෞකික සම්මා දිට්ඨිය තියෙන ශ්‍රාවකයා මනාකොට හඳුනනවා කියලා. මට පියානම් වූ විශේෂ පුරුෂයෙක් ඉන්නවා. මා විසින් පුද සත්කාර කළ යුතු, මා විසින් අප උපස්ථාන කළ යුතු, මා විසින් කෙලෙහි ගුණ සැලකිය යුතු තාත්තා නම් වූ පියා නම් වූ විශේෂ පුරුෂයෙක් මට ඉන්නවා කියන හැඟීම. මේක තමයි සත්පුරුෂ කෙලෙහි ගුණ දන්න කෙනෙකුගේ ස්වභාවය. ඇත්තෙම භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය මැනවින් ඉගෙනගත්ත ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතේ මේ පිළිසරණ ලැබෙනවා. කෙලෙහි ගුණ දන්න කෙනෙක්, කෙලෙහි ගුණ සිහි කරන කෙනෙක් බවට ටිකෙන් ටික එයාපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහත්ය සම්පූර්ණයෙන්ම පිහිටන්නේ සත්පුරුෂ භූමියනේ. එහෙමයි. සත්පුරුෂ භූමිය තුලයි ධර්මයේ සම්පූර්ණයෙන් වැඩෙන්නේ. සත්පුරුෂ භාවයක් නැතුව මේ ධර්මයේ දශමයක්වත් ඉදිරියට යමක් නැහැ. ඒ නිසා ධර්මයේ තුලට පැමිණුණා කියලා කියන්නේ සත්පුරුෂ භාවයේ උපදිනවා. නමුත් ලෝකයේ දිහා බලපුවම අපිට පේන එකක්. හරියට පේනවා මේ දෙමව්පියෝ වයෝවෘද්ධ වුණාට පස්සේ එහෙමයි ස්වාමීනි. දරුවෝ ඒ දෙමව්පියන්ව කරදරයක් කොට සලකන හැටි. එහෙමයි. ඒ උදෙසාම වැඩිහිටි නිවාස ආදී ඉදි වෙලා තියෙනවා. ඒ වගේ දෙමව්පියෝ අවසාන කාලේ තනි වෙනවා. සමහර ලාවට ළමයි මුදල් ආදී යවනවා. නමුත් අර තාත්තා කෙනෙකුට දරුවන්ගේ ලෝකයේ වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් කැප කරපු. තමන්ගේ ජීවිතේ හැම දහඩියක් මේ දාඩිය බිඳුවක්ම හෙළුවේ දරුවෝ වෙනුවෙන්. එහෙමයි ස්වාමීනි. ඒ තාත්තට අවසාන කාලේ දරුවන්ගේ උණුසුමේ ඉන්න බැරුව යනවා. ඒ දරුවන්ගේ මේ බොහෝ දුරට ඒ දරුවන්ගේ කෙලෙහි ගුණේ නොදන්නාකම නිසා. ස්වාමීනි, දරුවෙක් වාසනාවන්ත වුණොත් අම්මා අප්පච්චි තාත්තා ඒ බැරි වෙන කාලේ කරුණාවෙන් ඔවුන්ට රැකවරණය ස්ථාපිත කරලා අප උපස්ථාන කරගන්න වාසනාවන්ත වුණොත් දරුවෙක්. ඇත්තම මහත්තයා දරුවෙකුට දෙමව්පියන්ට අපෝපස්ථාන කරමින් සලකාගෙන ඉන්න තියෙන්නේ බොහොම ටික කාලයක්. එහෙමයි. ඒක දෙමව්පියෝ වයෝවෘද්ධ වෙලා දෙමව්පියන්ට ගොඩාක් වෙලාවට තමන්ගේ කටයුත්තක් මේ තමාටම කරගන්න බැරි තත්වයකට බොහෝ දෙමව්පියෝපත් වෙන්නේ ජීවිතය අවසාන කාලේ වෙනකොට. එතකොට දරුවෙකුට ඒ ටික කාලේ තමන්ගේ අම්මා තාත්තා දෙන්නට තමන් නොදරුවා කාලේ තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න තමාව රැකගත්තේ යම්සේද ඒ විදිහට ඒ දෙන්නට රැකවරණය දෙන්න පුළුවන් නම් ගෞරවය පෙරටු කරගෙන ඒ දරුවගේ ජීවිතයට එක පුදුම යහපතක්. එහෙමයි ස්වාමීනි. හැබැයි එකලත් මෙකලත් අනාගතෙත් මේ තුන් කාලෙම මව්පියන්ගේ ගුණ නොහඳුනන ඊළඟට මව්පියන් අමතක වෙන අය හැම කල්හි මේ ලෝකේ ඉන්නවා. ඉතින් අද මේ ලෝක පියවරුන්ගේ දිනේ නිසා මං
කෙටි කාරණාවක් සිහි කරන්න කල්පනා කළා අපේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මේ තාත්තා කෙනෙකුට උපකාර වෙච්ච හැටි. මේ කාරණේ අන්තර්ගත වෙන්නේ මහා සාල කියන සූත්‍රයේ මහා සාල කියන එකේ අදහස පින්වතුනි මේ බ්‍රාහ්මණ ප්‍රභූවරයෙක්. ඒ කියන්නේ හොඳ සමාජයේ වැදගත් චරිතයක් මේ. මේ බ්‍රාහ්මණ ප්‍රභූවරයා භාග්‍යතුන් වහන්සේ සවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී බුදුරජාන් වහන්සේ බැහැ දකින්නට ආවා. ඒ එනකොට ඔහු ඇඳගෙන හිටියේ දි รา ගියපු වැරහැලි වගේ වස්ත්‍රයක්. ඔහුට තිබ්බේ නැහැ පිළිවෙලකට ඇඳුමක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අහනවා ඈ බ්‍රාහ්මණ මොකද ඔය මේ දි รา ගියපු වැරහැලි ඇතුව ඔබ ඉන්නේ පිළිවෙලකට ඇඳුමක් නැතුව ඔබ වගේ ප්‍රභූ කෙනෙක්. එතකොට ඒ වයෝවෘද්ධ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට කතාව කිව්වා. අනේ ස්වාමීනි මට මෙහි පුතාලා 4 දෙනෙක් ඉන්නවා. මං මහ කරපු මං මේ පෝෂණය කරපු මගේම පුත්තු 4 දෙනෙක් මේ සැවැන්නුවරම ඉන්නවා. ඒ පුතාලා ඒකුන්නේ බිරින්දෑවරුත් එක්ක සාකච්ඡා කරලා ස්වාමීනි මාව ගෙදරින් එලව ගත්තා නෝනේ. එහෙමයි. බලන්න ඒ කාලෙත් ඒ අකරතැබ්බේ වුණා ඇතැම් පියවරුන්ට. එහෙමයි ස්වාමීනි. කෙලෙහි ගුණ නොදන්න තමන්ගේ මව්පියෝ කරපු උපකාරය සිහිපත් කරගන්න බැරි. එහෙම කෙනාට මහත්තයා බුද්ධ දේශනාවේ පාවිච්චි කරන වචනයක් වසලයක්. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වයසට ගියපු දෙමව්පියන්ව පෝෂණය කරන්න හැකියාව තියෙද්දී යම් දරුවෙක් ඒ දෙමව්පියන්ට නොසලකා හරිනවා නම් ඔහු වසලයාය. එහෙමයි. වසල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක වසල ගතියක්. සමහරවිට මහා ධනෙ තියෙන්න පුළුවන්. හොඳ වැදගත් නිලතලවල ඉන්න පුළුවන්. සමාජයේ කිත් පැසසුන් තියෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ වයෝවෘද්ධ දෙමව්පියන්ට සලකන්නේ නැත්තම් හේ වසලයාය. නුවණැත්තෝ ඔහුව හඳුන්වන්නේ වසලයා කියාමයි. එහෙමයි. එතකොට වසල දරුවෝ 4 දෙනෙක් තමයි මේ බ්‍රාහ්මණ ප්‍රභූවරයාට හිටියේ. ඉතින් ඔහු බොහොම දුකටපත් වෙලා බුදුරජාණන් වහන්සේත් එක්ක මේක කිව්වේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා එතකොට බ්‍රාහ්මණය මං එහෙනම් ඔබට ගාථා කීපයක් කියලා දෙනවා දැන්. මේ ගාථා ටික තමන්ගේ පුතුත් නගරේ ඉන්න වෙලාවක සමහරවිට මේ පුතාලා ව්‍යාපාරිකයෝ වෙන්නේ නැති සමීපයට වෙන්න පුතුත් ඉන්න වෙලාවක මහා ජනකාය මැද ඔබ මේ ගාථා ටික කියන්න. ඒ ගාථා ටික කියද්දී ඔබට යහපතක් වෙයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණාව. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණතුමාට මේ ගාථා මෙතන ගාථා 5ක් තියෙනවා. බලන්න මේ ගාථා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඔහුට මෙහෙම කියන්න කියලා. මට දාව උපන් දරුවෝ ඉන්නවා. මං ඒ දරුවන් ගැන ගොඩාක් සතුටු වුණා. මං එයාලගේ දියුණුවක්මයි පැතුවේ. අන්තිමේදී ඒ දරුවෝ අඹුවන් එක්ක එකතු වෙලා මං ගෙදරට එන එක වළක්වා ගත්තේ බලු රැලක් ඌරෙක්ව වළක්වනවා වගේ. එහෙම කියන්න කිව්වා. එහෙමයි. පළවෙනි ගාථාව. දෙවෙනි ගාථාව කියන්න කිව්වා. එවුන් අසත්පුරුසයි. පහත් අදහස් තියෙන්නේ. රාස්සයෝ වගේක්. පුතාලගේ වෙස් අරගෙන මට තාත්තා කියලා කිව්වා. ඒත් නාකි වෙද්දී මාව එලව ගත්තා. යම් කෙනෙක් මේ ගොඩේ ඉන්නවනම් සිහි උපද්ද ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. යම් කෙනෙක් මේ රාස්ස ගොඩේ ඉන්නවනම් මේ අසත්පුරුෂ ගොඩේ ඉන්නවනම් සිහි උපද්ද ගන්න ඕන. යම් කෙනෙක් මේ රාස්ස ගොඩට වැටිලා නැත්තම් සතුටු වෙන්න ඕන. අනේ මට මගේ දෙමව්පියන්ගේ ගුණ තේරුණා. මම මගේ දෙමව්පියන්ට උපස්ථාන කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. හිත සතුටු කරගන්න ඕන. තුන්වෙනි ගාථාව මෙහෙම කියන්න කිව්වා. දැන් ඉතින් මං වැඩකට ගන්න බැරි දි รา පු අස්සෙක් වගේ. ජීවත් වෙන්න යමක් කමක් නැති මාව ඒ අඥානයෝ වයසක තාත්තා වෙච්චි මාව බත් ටිකක් නොදී එලව ගත්තනේ. අන්තිමේදී මං අනුන්ගේ ගෙවල් වලින් හිගා කනවා. මගේ ඒ අකීකරු පුතාලට වඩා
මං ළඟ තියෙන මේ හැරමිටිය මට හුඟක් වටිනවා. මොකද මේ හැරමිටියට පුළුවනි මං පාරේ යනකොට මට හම්බ වෙන නපුරු ගොනෙක්ව වළක්වන්න. මේ හැරමිටියට පුළුවනි නපුරු බල්ලන්ව වළක්වන්න. මං කළුවරේ යනකොට හැරමිටිය හැමතිස්සෙම මට ඉස්සරහින් යනවා. යම් වැටෙන්න දෙයක් අනතුරක් තිබුණොත් හැරමිටිය මට පෙන්නලා දෙනවා. එහෙමයි. බලන්න මහත්තයා නේද? එහෙමයි ස්වාමීනි. ඒ දරුවෝ එතකොට මේ ඒ සජීවී දරුවෝ දෙමව්පියන්ගේ ගුණ නොහඳුනන සජීවී දරුවෝ අජීවී හැරමිටිය තරම්වත් වටින්නේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මේ ගාථා කියලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේනේ. යම් දරුවෙක් ගොඩාක් ඉහළට ඉගෙන ගත්තත් යම් හොඳ සමාජ මට්ටමක් හදාගත්තත් එහෙමයි. එයා ලස්සනට ඇඳලා කරලා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් තමන්ගේ මව්ගේ ගුණ දන්නේ නැත්තම් තමන්ගේ පියාගේ ගුණ දන්නේ නැත්තම් ඒ දෙන්නා කරදරයක් කොට සලකනවා නම් ඒ දෙන්නට සලකන එක වදයක් වෙනවා නම් ඒ දෙන්නට සලකන්න හිත පිහිටන්නේ නැත්තම් ඒ බඳු දරුවා ඒ බඳු සජීවී දරුවා අජීවී හැරමිටියක් තරම්වත් වටින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එයාගේ ජීවිතේ කිසිම වටිනාකමක් නැහැ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තව මේ ගාථාවට එකතු කරගන්න කිව්වා. හැරමිටිය පිහිට වෙනවා හැමතිස්සෙම මට වලවල් තියෙන තැන් ආදී මේ මට අනතුරක් වෙන තැන් පෙන්වන්න. පය පැකිලී වැටෙන්න යනකොට මේ හැරමිටියේ ආනුභාවයෙන්ුයි මං කෙලින් හිටගන්නේ. එහෙම කියන්නේ කොහොම මේ ගාථා පහක්. එහෙමයි. මේ ගාථා පහ උගන්වලා මේ බ්‍රාහ්මණතුමාට කිව්වා පිරිස් එකතු වෙන තැන ඔබ මේක කියන්න. එතකොට මේ බ්‍රාහ්මණතුමා සැවැන්නුවර මහා ජනකාය එකතු වෙනකොට මහත්තයා ඔක කියනවා. කියද්දි ඉතින් දරුවන්ට මේක ඇහුණා. එහෙමයි. ඇහෙද්දී දරුවන්ට තමන්ගේ හිත් තමන්ට චෝදනා කළා. මේ වයසක බ්‍රාහ්මණ ප්‍රභූවරයාව නිවසට එකතු කරගෙන ගිහිල්ලා හොඳට වතුර නාවලා තමන්ගෙන් වෙච්ච වැරදි කමා කරගෙන මේ ප්‍රභූවරයාට බොහොම ලස්සන වස්ත්‍ර යුගලක් වටින වස්ත්‍ර යුගලයක් මේ දරුවෝ දුන්නා කියනවා. එහෙමයි. එතකොට මේ සූත්‍ර දේශනාවේ තියෙන බොහොම සුන්දර තැනක් මහත්තයා ඒ ප්‍රභූවරයාගේ තිබුණු වැදගත්කම. මේ බ්‍රාහ්මණ ප්‍රභූවරයා ඒ වස්ත්‍ර දෙක තමන් ඇඳගත්තේ නැහැ. තමන් මේ වස්ත්‍ර දෙක අරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. බැහැ දකින්න ගිහින් කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපි ඉතින් බ්‍රාහ්මණයෝනේ. අපි අපේ ගුරුවරුන්ට ගුරු පඬුරු සොයන උදවිය. බවත් ගෞතමයන් වහන්සේ දැන් මගේ ආචාර්යවරයා. ඇයි මට වැරදිලා තියෙනකොට මට හරි පාර පෙන්වුවේ ඔබ වහන්සේ. ඔබ වහන්සේ තමයි මගේ ගුරුවරයා. ඒ නිසා මගේ මේ ගුරු පඬුර ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා කියලා අර දරුවන්ගේ වස්ත්‍ර යුගල බුදුරජාණන් වහන්සේට පූජා කළා. එහෙමයි. බලන්න ගුණේනේ. එහෙමයි ස්වාමීනි. තමන්ට කරපු උපකාරය හඳුනනවා. තමන්ට කරපු උපකාරය සිහි කරනවා. ඒ අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ ඒ අසරණකමින් මිදෙන්න පාර කියපු නිසා ඒ පමණකින් බුදුරජාණන් වහන්සේ ගුරුවරයා ලෙස සැලකුවා. දැන් මේ බ්‍රාහ්මණතුමාට වඩා භාග්‍යතුන් වහන්සේ ගොඩක් බාලයි. එහෙමයි. වයසින් සැලකුවොත්. එහෙමයි. හැබැයි වැදගත් සත්පුරුෂ මිනිස්සෙක්. අවසානයේ එතුමාට ඉතින් සත්පුරුෂ මිනිස්යන්ට යම් පිහිටක් ලැබෙනවාද? ඒ පිහිට හොඳට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දහම් දෙසුවා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට එතුමා දිවි හිමියෙන්ම තෙරුවන් සරණේ පිහිටියා. එහෙමයි. ඒ නිසා මේ පුවත බොහොම වටින පුවතක් අපේ ජීවිතවලට අපි මිනිස්සු විදිහට මේ ලෝකයට ආවට පස්සේ මේ මනුස්ස ජීවිතයේදී මේ සුගතියේදී අපිට උපදවා ගන්න තියෙන බොහෝම වටින ගුණයක් පින්වතුනි කෙලෙහි ගුණ දන්නා බව. කෙලෙහි ගුණ සිහි කරනා බව. කෙනෙක් කෙලෙහි ගුණ දන්නවා නම් කෙලෙහි ගුණ සිහි කරනවා නම් ඒක මුලින්ම පටන් ගන්න තියෙන්නේ දෙමව්පියන්ගෙන්. තමන්ට උපකාර කරපු අය කියලා සිහි කරනකොට දරුවෙකුට මුලින්ම මතක් වෙන්න ඕනේ. මිනිස්සෙකුට මුලින්ම මතක් වෙන්න ඕනේ. තමන්ට මේ මනුස්ස ලෝකෙට එන්න අවස්ථාව හදලා දීපු දෙන්න. ස්වාමීනි දැන් අපිට මේ ඈත භාගයේ මේ මොහොතේ
විවිධ උපකාර සමාජයෙන් ලැබෙනවා වෙන්න පුළුවන්. අපේ රැකියාව, අපේ ආහන වාහන, අපේ දූ දරුවන් ඒගොල්ලන් පවත්වා ගන්න නඩත්තු ගන්න ගොඩක් උදව් ලැබෙන අවස්ථා තියෙන්න පුළුවන්. ස්වාමීනි, මේ උදවිය ගැන අපි කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. අවහල්ලු මට උදව් කරා කියලා. නමුත් ස්වාමීනි, අපි කිසියම් වෙලාවක් අරගෙන අම්මා තාත්තා අපේ ජීවිතේ නගා සිටවපු විදිහ ගැන ආවර්ජනා කරන්න, මෙනෙහි කරගන්න කාලය යොදනවාද? එහෙම කරගන්න තියනවා නම් කොච්චර උතුම්ද කියන එක විමස ගන්න නැවත අවස්ථාව යෙදුණා ස්වාමී. ඒක ඇත්තෙම විමසිය යුතු කාරණාවක් තමන් ගැනනේ. එහෙමයි. මොකද මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මහත්තයා හුස්ම පොදක් ගන්නකොටත් මව්පියන්ට ණයයි. එහෙමයි. මනුස්ස ලෝකයේ කියන සුගතිය ඇතුලේ අපි ගන්න හුස්ම පොදත් අපිට ඒ දෙන්නා නිසා ලැබුණේ. ඒ දෙන්නාට තිබුණා මේ මනුස්ස ලෝකෙට එන්න පෙරම අපිට දොරවල් වහලා දාන්න. මොකද මනුස්ස ලෝකෙට එනවා කියන එක අම්මයි තාත්තයි තමයි මුලින්ම දන්නේ. එහෙමයි. දැන් එහෙම කොච්චර තියනවද? ඇතැම් වෙලාවට මේ කුසේ කලල පිහිටියාට පස්සේ ඒ කලල නැසීම කියන එක කොච්චර නම් තියනවද? එහෙමයි. එතකොට අපි මේ ලෝකෙට එනකොට අපේ අම්මාගේ කුසට අපි කලලේ විදිහට පිහිටනකොටම අම්මා දැනගන්නවා. අම්මා ඒක දැනගත්තට පස්සේ ඒක අම්මා මේ බොහොම සතුටු සිතින් කියන්නේ තාත්තට. එහෙමයි. එතකොට ඒ දෙන්න අනුමෝදන් වුණොත්, ඒ දෙන්න සතුටු වුණොත්, ඒ දෙන්න කැමති වුණොත් තමයි අපිට දොර ඇරලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්තම් ඒ දෙන්නාට කාටත් හොරා මනුස්ස ලෝකෙට එන දොර වහන්න පුළුවන්. එහෙමයි. ඒක මතක තියෙන්න ඕන. අවසරයි. එහෙමයි. ස්වාමීනි, ඔබ වහන්සේ මතක් කළ කරුණ ඇත්තටම මේ අපි හොඳම ආරක්ෂකයන් දෙන්න අතට අපි ඒ දෙන්න මුලින්ම අපිට මුණ ගැහුණා කියන පුවත. ඇත්තෙන්ම දෙමව්පියෝ කියලා කියන්නේ අපි කියනවනේ මහත්තයා ඉෂ්ට දෙවිවරු කියලා. එහෙමයි. ඉෂ්ට දෙවිවරු කියලා කියන්නේ යහපත කැමැත්තෙන් අපිට උදව් කරන දේව පිරිස. එතකොට යහපත කැමැත්තෙන් අපිට උදව් කරන අයට නම් ඉෂ්ට දෙවිවරු කියන්නේ ඇත්තෙන්ම අපේ මුල්ම ඉෂ්ට දෙවිවරු අපේ අම්මාත් තාත්තාත්. එහෙමයි. ඒ දෙන්න තමයි දරුවන්ට ඇත්තටම මේ ලෝකයට ජීවයක් දෙන්නේ. මේ ලෝකයට ජීවයක් දෙන්නේ අම්මාත් තාත්තාත් කියන දෙන්න. ඒ නිසා අද ලෝක පියවරුන්ගේ දිනේ යෙදෙන දවසේ ඔබ තමන්ගේ මව්පියන්ගේ ගුණ සිහි කරන්න. මේ මනුස්ස ලෝකෙට එනකොට මනුස්ස ලෝකයේ ජන්මලාභය ලබන්න අපට උපකාර කරපු දෙන්නාගේ ගුණ සිහි කරන්න. අද අමතක කරන්න එපා. අද විතරක් නොවේ, අද මේක අපි සිහිපත් කරලා දෙනවා මුළු ජීවිත කාලයටම. මුළු ජීවිත කාලයටම ඒ උතුම් සද්ගුණය ඔබ පිහිටුවා ගන්න. සාමාන්‍යයෙන් මහත්තයා මේ දරුවෙකුට ජීවයක් දීපු, එහෙම නැත්නම් ජීවිතයක් මේ ආරක්ෂා කරපු, ජීවිතේ රැකගත්ත කෙනානේ තාත්තා. ජීවිතේ රැකගත්තු පුරුෂයා තමයි තාත්තා, පියා. අපිට මේ එක්තරා බොහෝම සුන්දර පුවතක් හම්බ වුණා. තාත්තා කෙනෙකුගේ රැකවරණයටත් එහා ගියපු තාත්තා කෙනෙක් සාමාන්‍යයෙන් දරුවෙකුට දෙන්නෙකුට දරුවෝ කිහිප දෙනෙකුට තමයි ජීවය දෙන්නේ. දරුවෝ 669කට ජීවය දීපු එක්තරා උතුම් පුරුෂයෙක් ගැන අපිට බොහොම ලස්සන පුවතක් අහන්න ලැබුණා. ඒ උතුම් පුරුෂයා තමයි සර් නිකලස් වින්ටන් කියලා කියන්නේ. මේ සර් නිකලස් වින්ටන්ගේ පුවත බොහෝම වටින එකක් අපේ ජීවිතවලට. ඒක සිද්ධුනේ මෙහෙම කාලයක පින්වතුනේ දෙවැනි ලෝක යුද්ධ සමයේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ යුදෙව්වන්ට එරෙහිවනේ ජර්මානුවන් නැගී හිටලා මේ බොහොම බිහිසුණු විදිහේ ඝාතන රැල්ලක් ලක්ෂ ගාණක් මනුස්ස ඝාතන සිද්ධ වුණා. මේ මනුස්ස ඝාතන අතරේ ඒ ලක්ෂ 60කටත් වැඩි සංඛ්‍යාවක් යුදෙව් ජාතිකයෝ තමයි මිය පරලෝ ගියේ. එතකොට වැඩිමහල්ද තරුණද බාලද කියලා නෑ. බොහොම අමානුෂික විදිහට ඒ අය ඝාතනය වුණා. මේ ඝාතන රැල්ල සිද්ධ වෙන කාලේ මේ නිකලස් වින්ටන් කියලා කියන්නේ චෙක් රාජ්‍යයේ හිටපු කෙනෙක්. එතුමා මේ චෙක් රාජ්‍යයේ හිටපු යුදෙව් දරුවෝ
ජයමානුවන්ගෙන් බේරා ගැනීම පිණිස බොහොම රහසිගත මෙහෙයුමක් ආරම්භ කළා. එතකොට ඒ උදෙසා ඔක්කොම කටයුතු සංවිධානය කළේ ඒක ජයමානුවන්ට අහුවෙන්නේ නැතිවෙන්න මේ කටයුත්ත කරේ ජයමානුවන්ගේ බලය අධිකව තිබුණු කාලයක්. එහෙමයි. ඒ කාලේ මේක බොහෝම අසීරු විදිහට එතුම කළේ 1938 වර්ෂයේ. කොහොම හරි සාර්ථක වුණා. ජයමානුවන්ගෙන් එල්ල වෙච්ච බාධා දුෂ්කර ලෙස මැඩපවත්වගෙන පුළුවන්කම ලැබුණා චෙකෝස්ලෝවේකියාවේ ඉඳලා බ්‍රිතාන්‍ය දක්වා ඒ දරුවන්ව මේ සුළු පිරිසක් නෙවෙයි 669 දෙනෙක්. එහෙමයි. බේරගෙන බොහෝම ප්‍රවේශමෙන් ආරක්ෂිතව අරගෙන ඉන්න එතුම සමත් වුණා. ඒ අරගෙන ඇවිල්ලා ඒ දරුවන්ට එතනින් ඒ කියන්නේ දරුවන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි බේරුවේ ඒ අයට ඇත්තටම ජීවිතයක් දුන්නා. ඒ බේරගෙන ආපු දරුවෝ බොහෝමයක් දෙමව්පියෝ අහිමි වෙච්ච දරුවෝ. ඒ දරුවන්ට අලුතින් දෙමව්පියන්ගේ රැකවරණේ. අලුතින් ධනවත් පවුල් වලට ඒ දරුවන්ව මේ සම්බන්ධ කළා දරුවෝ විදිහටම හදාගන්න. එහෙමයි. ඉතින් එහෙම රැකවරණයක් ඒක ඇත්තටම මේ හිතාගන්න බැරි තරම් උතුම් මනුස්ස ගුණයක්. එහෙමයි ස්වාමීනි. එතුමා ඒදී එදා තනියම කළා. මේ පරිපූර්ණ මතු පැවැත්ම උදෙසත් ආරක්ෂාව සැලසන්න ලැබුණ අවස්ථාවක් ස්වාමී. සම්පූර්ණයෙන්ම එතුමා ඒ කටයුතු ඔක්කොම සංවිධානය කරලා තමයි මේ දරුවන්ව එකතු කරගෙන ආවේ බ්‍රිතාන්‍යයට. බ්‍රිතාන්‍යයට එනකොටම ඒ දරුවන්ව දරුවෝ විදිහට හදාගන්න පවුල් ඉදිරිපත් වෙලා අවසන්. ඒ ඔක්කොම සංවිධානය වෙලා තිබුණා. ඒ නිසාම මේක ලෝකයේ සැඟවිලා ගියා. මේක ප්‍රසිද්ධ වුණේ නැහැ. දැන් මේ දරුවෝ එක එක පවුල්වල මේ ඉතා සුවසේ හැදී වැඩෙනවා අවුරුදු 50ක් ගත වුණා මහත්තයා. එහෙමයි. ඒ අවුරුදු 50ක් වෙනකන් ඒ සුන්දර ලස්සන ප්‍රවෘත්ති තිබුණේ ඒ ලස්සන හදවතේ විතරයි. ඒ නිකලස් වින්ටන් කියන උතුම් පුරුෂයාගේ ලස්සන හදවතේ විතරයි මේ විස්තරය තිබුණේ. මේ ලස්සන කතාව. පස්සේ එතුමාගේ බිරිඳ 1988 වර්ෂයේ හරියටම අවුරුදු 50ක් ගත වෙලා තියෙද්දි එතුමා ගාව තිබුණු දිනපොතක් කියෙව්වා. ඒ දිනපොතේ මේ ගැන සටහනක් තිබුණා. ඒ දිනපොත ඇය මේ BBC සේවයට ලබා දුන්නට පස්සේ BBC ප්‍රවෘත්ති සේවයට ලබා දුන්නට පස්සේ ඒගොල්ලෝ මේක සම්බන්ධයෙන් තොරතුරු හොයලා තියෙනවා. ඒ තොරතුරු හෙවීමත් එක්ක තමයි මේ කතාවේ අග මුල සියල්ල එළියට එන්නේ. එතකොට මේ BBC සේවයේ පිරිස බොහොම ලස්සන දෙයක්. ඇත්තටම හෘදයාංගම දෙයක්. හදවතට දැනෙන දෙයක් එතුමා වෙනුවෙන් කළා. BBC සේවයෙන් මෙතුමාට සජීවී විකාශයකට ආරාධනා කළා. ඒ ආරාධනාව කරපු වෙලාවේ ඒ සජීවී විකාශය වෙනුවෙන් එය ශ්‍රවණය කරන්නට යම්තාක් පිරිස පැමිණුණාද ඒ ආපු පිරිස මහත්තයා අර බේරගත්ත 669 දෙනා. ඉතින් බොහෝම ලස්සන සුන්දර කතාවක් මනුෂ්‍යත්වය ගැන හදවතටම දැනෙන කතාවක්. අපි දැන් ඒ වීඩියෝ නරඹමු. මේ තමයි සර් නිකලස් වින්ටන්. දෙවන ලෝක යුද්ධ සමයේ චෙක් රාජ්‍යයේ සිටි යුදෙව් දරුවන් ජර්මානුවන්ගෙන් බේරා ගැනීමට මොහු ඉතාමත් රහස්‍යගත මෙහෙයුමක් ආරම්භ කරනවා. ඒ 1938 වසරේදී. හැබැයි ජර්මානුවන් කිසිම විටකත් මේ මෙහෙයුම ගැන දැනන් සිටියේ නැහැ. වින්ස්ටන් විසින් එම දරුවන් චෙකොස්ලෝවේකියාවේ සිට බ්‍රිතාන්‍යයට රැගෙනීමට සමත් වුණා. එම දරුවන් රැගෙන ආවා පමණක් නොවේ, ඔවුන්ට මාපිය රැකවරණය ලබා දීමටත් වින්ස්ටන් වග බලා ගත්තා. මේ අතර සර් නිකලස්ගේ බිරිඳට ඔහුගේ පැරණි පොතක් හමු වෙනවා. ඉන්පසුවයි මේ සියලු දේවල් හෙළිවන්නේ. එතෙක් මේ කතාව අවුරුදු 50ක් පුරා ලෝකෙන් සැඟවී තිබුණා. ඇය මේ පොත BBC සේවයට ලබා දීමෙන් මෙහි අගමුල සියල්ලම තුණා. මේ අතරතුරයි සර් නිකලස්ට BBC ආයතනෙන් සජීවී වැඩසටහනකට ආරාධනා ලැබෙන්නේ. Perhaps you can see this is a picture of Nicholas Winton himself with one of the children he rescued. නමුත් සිදුවෙන දේ ගැන නිකලස් දැනන් සිටියේ නැහැ. But back here is the list of all the children. This is Vera Diamant, now Vera Gissing. We did find her name on his list. Vera Gissing is with us here tonight. Hello, Vera. And I should tell you that you are actually sitting next to Nicholas Winton.
Can I ask, is there anyone in our audience tonight who owes their life to Nicholas Winton? If so, could you stand up, please? එදා කුඩා තරුවන් ලෙස දැක්ක මොවුන් අද වැඩිහිටියන් වෙලා. ඔහුගේ දැස කඳුලින් තෙත්තුනේ නොදනුවත්වමයි. ලෝකයේ පවතින පැවති සියලු යුද්ධයන් වලදී පළමුවෙන්ම මියතුනි. මිය දෙන්නේ මනුස්සකමයි. සර් නිකලස් රැකගත්තේ ඒ මිය දෙන මනුස්සකමයි. අවසරයි සාම. පිංගුතුනේ අපේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන බොහෝම ලස්සන අවවාදයක් කළා එක ගාථාවකින්. ඒ අවවාදය තමයි කම්මනා වත්තති ලෝකෝ. මේ ලෝකය කර්මය අනුව පවතින්නේය. කම්මනා වත්තති පජා. මේ ප්‍රජාව කර්මය අනුව පවතින්නේය. කම්ම නිබන්ධනා සත්තා රතස්යානීව යායතු. කර්මයත් එක්ක බැඳිච්චි මේ සත්වයාගේ ගමන හරියට රතරෝදේ කඩ ඇනේ බඳුය. කරත්තයකට මහත්තය රෝදේ හයි කරලා ඒ රෝදේ පිටපයින්නවාට හරහට ගහන ඇනේට කියනවා කඩ ඇනේ. එහෙමයි ස්වාමීනි. කඩ ඇනේන් හිර වුණාට පස්සේ ඒ රෝදේ ගැලවෙන්නේ නැහැ. රෝදේ කරත්තෙත් එක්ක බැඳී තියෙනවා. එහෙමයි. මේ වගේ සාංසාරික ගමනේ යන අපේ ජීවිතේ බැඳී තියෙන්නේ කර්මය කියන කඩෑනේ. එහෙමයි. මේක වදාලේ සියල්ල දන්නා සියල්ල දක්නා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින්. ශාස්ත්‍රුන් වහන්සේ මේ කර්මය කියන කාරණේ හෙළි කළේ නැත්තම් මේ ලෝකේ ඒ කර්ම කතාව කර්මයේ ජීවිතයට බලපානවා කියන පුවත මේ ලෝකේ සැඟවිච්ච එක. එහෙමයි ස්වාමීනි. මේ ලෝකයේ ඒක හෙළි කළේ ඒක මනාකොට හෙළි කළේ මේ ලෝක ධර්මතාවය එහෙම නැත්තම් ධර්ම ධාතුවම අවබෝධ කරපු අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දහම් පද ඇහින් මේ අහන්න වාසනාව ලැබිච්ච අය විදිහට කර්මයත් එක්ක බැඳිච්ච ජීවිතයක් අපිට තියෙනවා කියන එක අපි දැඩිව අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු එකක්. එහෙමයි ස්වාමීනි. කර්මඵල විශ්වාසය. මේ කර්මඵල විශ්වාසය කියන එක වර්තමානයේ වෙනකොට මේ වෙනකොට හැල්ලුවට ලක් වෙන ස්වභාවයක්. ඒකේ දැඩිව විශ්වාසයට නොගන්නා ස්වභාවයක් මහත් අපිට පේන්න තියෙනවා. එහෙමයි. නොඑක මේ සිදුවීම් වලින් නොඑක් දේ දකිනකොට අපිට සිහිපත් වෙන දෙයක් මේ විදිහේ හැසිරීමක් තියෙන්නේ. මේ අයට කර්මඵල විශ්වාසයක් නැද්ද? බය නැතුව කය හසුරවනවා. එහෙමයි. කිසි බයක් නැතුව වචන හසුරවනවා. කිසි බයක් නැතුව මේ ඔහේ හිතුවිලි දාම හිතනවා. එතකොට සිත කය වචනේ බයක් නැතුව හසුරවනකොට මේ ධර්මය අහලා තියෙන අය විදිහට අපට කල්පනාවක් එනවා. මේකට මේ කර්මඵලය ගැන විශ්වාසයක් නැද්ද? එහෙමයි ස්වාමීනි. ඇයි මහත්තයා මේක අපිට ඕන විදිහට යන ගමනක් නම්. ඒ කියන්නේ අපි කල්ැතුව සකස් කරගන්න පිළිවෙලකට. එහෙමයි. මෙහින් මැරෙන දිනේ අපි තීරණය කරනවා නම් මලාට පස්සේ යන තැන අපි තීරණය කරනවා නම් අපිට ඕන තැනට යන්න පුළුවන් නම් එහෙමනම් කමක් නැහැ ඕන විදිහකට මේකේ හිටියා. එහෙමයි. නමුත් මේක අපිට ඕන විදිහට යන ගමනක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම කර්මයත් එක්ක බැඳිච්ච ගමනක්. කර්මයත් එක්ක බැඳිලා ඒ කර්මයට අනුව මේ සම්පූර්ණ ගමන තියෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කළා එක් අවස්ථාවක සුභ කියලා තරුණයෙකුට. මේ සුභ කියලා කියන්නේ මහත්තයා බ්‍රාහ්මණ. එහෙමයි. අන්‍යයාගම්. එහෙමයි. ඒ කියන්නේ අන්‍යයාගමික භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිලා හිටපු නැති තරුණයෙක් මෙයා. හැබැයි මේ තරුණයාට බුදුරජාණන් වහන්සේගෙන් විමසන්න අපූර්ව ප්‍රශ්නයක් ගොඩ නැගුණා. ඒ කියන්නේ එයා මේ ලෝකයේ දිහා බැලුවා මෙන්න මේ ක්‍රමයට. මේ ලෝකයේ ඇතැම්මු ඉන්නවා හොඳට සල්ලි භාගෙ තියෙන.
ඇතැමුන්ට එහෙම සල්ලි නෑ. එහෙමයි. ඇතැම්මු ඉන්නවා රූපේ හරි ලස්සනයි. ඇතැම්මුන්ට එහෙම රූපවත් බවක් නෑ. ඇතැම්මු ඉන්නවා මේ ඒ අය හරි ධන සම්පත් ඇතුව ඉන්නවා කාටවත් අතපාන්න උවමනාවක් නෑ. හැබැයි ඇතැම්මු අනිත් අයට අතපාගෙන අමාරුවෙන් ඉන්නේ. කොලියක් මලියක් කරලා තමයි ඒගොල්ලෝ ගැට ගහගෙන ජීවිතේ පවත්වන්නේ. ඇතැම් අය හරි නිරෝගී. ඇතැම් අයට හැමතිස්සෙම ලෙඩ. ඇතැම් අය හරි උගත්. මේ පොඩ්ඩක් යමක් පැහැදිලි කරාම ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඇතැම්මු හරි මෝඩයි. ඇතැම්මු දීර්ඝ ආයුෂක් ලබනවා. ඇතැම්මු කෙටි ආයුෂකින් මැරිලා යනවා. දැන් මේම ලෝකයේ විවිධත්වයක් මහත්තයා මේක මේ එදා සුබනේ ඕක දැක්කේ. එහෙමයි ස්වාමීනි. නමුත් අද වුණත් ලෝකෙ දිහා බැලුවොත් ඕක කොහොමමනේ. එහෙමයි. ඕක ওই විදිහටම අද වුණත් ලෝකයේ දිහා බලපුවම අපිට පේන්න තියෙන දේ. සුබ පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි ලෝකේ මෙහෙම විවිධත්වයක්? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කම්මස්සකා මානව සත්තා තරුණය මේ ලෝකේ සත්වයා තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මයයි. අපි හොඳට මතක තියාගන්න ඕන එකක්. එහෙමයි. මේ හදවතේ කාවද්ද ගන්න ඕන එකක්. අපේ දේ කරගෙන ඉන්නේ අපි කර්මය. කය මුල් කරලා කරන දේ. වචන මුල් කරලා කතා කරන දේ. සිතින් සිතන දේ. චේතනා පහල කරලා සිතකය වචනය යම් විදිහකට මෙහෙවනවාද ඒක තමන්ගේ දේ බවට පත් වෙනවා. ස්වකීය දේ. අපි මෙහි හරි හම්බ කරගන්න දේවල් වලට කියනවා අපි අපේ දේවල් කියලා. අපිට ඉන්න ඥාතීන්ට අපි කියනවා අපේ අය කියලා. එහෙමයි. අපිට තියෙන වස්තුවට අපි කියනවා මෙව අපේ කියලා. හැබැයි මහත්තයා මැරිලා යනකොට මේවා කොහොම අපිට දාලා යන්න සිද්ධ වෙනවා. එපමණිකුමුත් අපිට තේරෙනවා අපේ අපේ කියා හිටියට ඒවා අපේ නොවේ. එහෙමයි. ඊළඟට මේ අපි හයි හම්බ කරගන්න වස්තුව අපිට ඉන්න ඥාති සමූහය යම් යම් ව්‍යසන එනකොට අපෙන් අහිමි වී යනවා. අපි ජීවත් වෙලා ඉද්දීම ඒ දේවල් වල අහිමි වීම අපිට නවත්තන්න බෑ. එහෙනම් අපිට තේරෙනවා මේවා අපේ කියා හිටියට අපේම නෙවෙයි. ඇත්තටම ස්වකීය දේ මොකද්ද? කර්මය. එහෙමයි ස්වාමීනි. කම්මදායාදා තරුණය මෙලොවින් පරලොවට යනකොට දෑවැද්ද කර්මයයි. එහෙමයි. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මයයි. කම්ම බන්දු ළඟම හිතවතා විදිහට සමීපතමයා විදිහට තිබෙන්නේ කර්මයයි. කම්ම පටිසරණ තරුණය පිළිසරණ කර්මයයි. යං කම්මං කරස්සති කල්යාණං වා පාපකං වා යම් කර්මයක් කෙනෙක් කරනවා නම් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. තස්ස දායාදු භවිස්සති ඒක දෑවැද්ද විදිහට තෑග්ග විදිහට අරගෙන යන්න සිද්ධ වෙනවා. තමන්ගේ දේ විදිහට ස්වාමීනි. ඒක තමයි තමන්ගේ දේ බවට පත් වෙන්නේ. එහෙමයි. එතකොට මේ පණිවිඩය අපිට දුන්නේ සියල්ල අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ සිංහලයාට ඒ සත්‍ය පණිවිඩේ සත්‍යයේ පණිවිඩය අරගෙන ආවා. ඒ සත්‍යයේ පණිවිඩයත් එක්ක තමයි මහත්තයා සිංහලයා පෝෂණය වුණේ. නමුත් අවාසනාවකට එසේ පෝෂණය වූ සිංහලයාට සත්‍ය වූ ධර්මයක් මූලික කරගෙන පදනම කරගෙන පෝෂණය වෙච්චි සිංහලයාට දැන් බොහෝ පරිහානිකර කාරණා ඇති වෙලා. එහෙමයි ස්වාමීනි. ආදී සිංහලයා අපේ ආදී සිංහලයා කර්මයේ ස්වභාවය දැනගෙන හොඳට ජීවිතයට පින් රැස් කරගත්තා. එහෙමයි. ඇයි කර්මය නම් තමන්ගේ දෑවැද්ද යහපත් කර්ම ගොඩක් කළොත් තමන්ට හොඳ වටින පහේ දෑවැද්දක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. තමන්ට හොඳ වටිනා පහේ දෑවැද්දක් තියෙනවා. කර්ම ඵලයේ විශ්වාස කරපු මේ අපේ සිංහලයෝ මෙහෙදී ඇස්පියා ගන්නකොට සුගතියේ දොර හැරෙන විදිහට ජීවිතය හදාගත්තා. මෙහෙන් ඇස්පියා ගන්නකොට සැනසිල්ලේ ඇස්පියා ගත්තා. මහත්තයා යහපතක් රැස් කරගෙන තිබුණොත් විතරයි. ඒ කියන්නේ සිත කය වචනේ යහපත කරලා තිබුණොත් විතරයි සැනසිල්ලේ ඇස්පියා ගන්න ලැබෙන්නේ.
දැන් බලන්න අර නිකලස් වින්ටන් එහෙමයි. ස්වාමීන් අවසරයක් ලැබේවා අය සිහි කැඳව ගන්න කරුණක් තියෙනවා තව විශේෂ කරුණකුත්. ඉතින් ඒ ආකාරයෙන් ස්වාමීනි මේ අපිත් ලෝකයේ සුවපත් වෙන සංසිඳින ක්‍රියාවන්හි අපට සමාදන් වෙන්න තියෙන අවස්ථාව උදා කර ගන්නවා නම් අපි අවසරයි ස්වාමීනි. ඔව් ඇත්තෙම අපි මේ අපේ ජීවිතේ සිත කය වචනය කියන එක හසුරුවද්දී මේ කර්මයකට අපි බැඳෙනවා කියන එක දැනගෙන ඉන්නකොට නුවණ තියෙන කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතයට යහපතම එකතු කරන්න. දැන් අපිට අර බටහිර ජාතිකයෙක් වෙලා නිකලස් වින්ටන් ගැන කල්පනා කරද්දී තේරෙනවා ඒ කෙනා තමන්ගේ වෑයමෙන් වටින දෙයක් රැස් කළා. ඒ වටිනා දේ තමන් මේ ජීවිතය ඇස් දෙක පියාගන්නකොට කොච්චර සැනසෙල්ලක් පිණිස හේතු වෙයිදනේ. මං ජීවිත ගණනාවක් බේරපු කෙනෙක්. ඒ ජීවිතවලට රැකවරණය හදපු කෙනෙක්. අන්න සැනසෙල්ල තියෙනවා. ඒ සැනසෙල්ල මහත්තයා ධනයකින් ගන්න බෑ. ඒ සැනසෙල්ල උගත්කමකින් ගන්න බෑ. ඒ සැනසෙල්ල වෙන වස්තු සම්භාර තිබුණා කියලා ගන්න බෑ. කර්මඵලය ගැන හොඳ විශ්වාසයක් තිබුණොත් ඊට වඩා සැනසෙල්ලක් මේ මනුස්ස ජීවිතේට මේ තෙරුවන් සරණ ලැබිච්චි මිනිස්සුયો විදිහට අපිට කරගන්න පුළුවන්. හැබැයි කර්මඵලය ගැන විශ්වාසය නැති නිසාම ඒ විශ්වාසය නැති පුද්ගලයා ජීවිතයට පින් කරගන්නේ නැහැ. බොහෝ පව් කරගන්නවා. ඒ බොහෝ පව් කරගන්න කෙනාට මේ ජීවිතේ ඇස්පියා ගන්න වෙනකොටත් ඇස්පියා ගන්න වෙන්නේ හරි වේදනාත්මකව. ඒ කෙනාට හිතේ කිසි සතුටක් නැතුව බිහිසුණු මේ ඉරණමකට තමන් ගොදුරු වෙන්න යනවා කියලා දැන මේ මනුස්ස ජීවිතෙන් ඇස්පියා ගන්න වෙන්නේ. ඇතැම් අය මිය පරලෝ යනකොට පව් කරපු අය ගිනිදැල් පේන්න ගන්නවා. ගිනිදැල් දකිද්දි බිහිතියට පත් වෙලා සලිත වෙවි මෙහෙන් ඇස්පියා ගන්නවා. එතනින් පස්සේ උපදින්නේත් ඊටා දුක් සහිත කටුක දුක් සහිත නිරේ. ඒ නිසා මහත්තයා අද මේ ආරම්භයේදී අපි මේ සිහිපත් කරපු කාරණේ අනුශාසනාව විදිහට සිහි කරපු කාරණේ මම ජීවිතේට පින්වතුන්ලා හැමදාම මතක තියාගන්න වටින කාරණාවක් ඔබට අවසාන වශයෙන් සිහිපත් කරනවා මේ අනුශාසනාවේ අවසානයේ විදිහට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපිට වදාළ බොහොම වටින දහම් පදයක්. යතාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහු. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් කඩාගෙන තමන්ගේ මල් මාලේ සරසා ගන්නවා වගේ. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. මනුස්ස ලෝකයේ ජන්ම ලද මිනිසයා බොහෝ කොට පින් කුසල් රැස් කරගත යුත්තේය. ඒක තමයි ශාස්ත්‍රුන් වහන්සේ අපට කරපු අනුශාසනාව. ඒ අනුශාසනාව අපි ගන්න ඕනේ පෞද්ගලිකව තනි තනියෙන්. මං මගේ ජීවිතේට මා උදෙසා පින් මල් මාලාවක් ගොතන්න ඕන. මේ මනුස්ස ලෝකේ අපිට ගොතන්න තියෙන මාලේ මහත්තයා පින් මල් මාලා. පින් මල් මාලා ගොතන කෙනෙකුට ලංකාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මල් වත්තක්. මලින්ම පිරිච්චි මල් වත්තක් මේ ලංකා භූමිය කියලා කියන්නේ පින් මල් මාලා ගොතන අයට පින් මල් පිපුණු මල් වත්තක් ලංකා භූමිය. සෑය තියෙනවා, බෝධිය තියෙනවා, සංඝයා වහන්සේලා වැඩ ඉන්නවා, බණපද ඇහෙනවා, මේ දානමාන පූජා කරගන්න අවකාශ තියෙනවා. හැමදේම තියෙද්දිත් බොහෝ දෙනෙකුගේ ජීවිත මේ මල් වත්තට ඇවිල්ලා මල් මේ ඇස් ඉස්සරහාට මල් පෙනෙද්දි නොපෙනුනා වගේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එක්කෝ වගේ වගක් නැතුව නිදාගෙන ඉන්නවා. එක්කෝ කකා බිබි ඔහේ මේ අර සාමාන්‍යයෙන් තිරිසන් සතෙක් වෙලා උපන්නොත් එහෙම තිරිසනාට වෙන කරන්න දෙයක් නැහැ. කාලා බීලා මැරිලා යනකම් එහෙම ඉන්න වෙනවා. නිරිසතෙක් වුණොත් නිරිසතාට වෙන කරන්න දෙයක් නැහැ. නිරේ දුක් විඳ එහෙම ඉන්න වෙනවා. ඇතැම්මුගේ මනුස්ස ජීවිතෙත් ඒ වගේ. එහෙමයි. ඔහේ කකා බිබි විනාශ වෙනවා. තව කාණ්ඩයක් ඉන්නවා මහත්තයා. අනිත් අය මල් මාලා ගොතනවා බලාගෙන ඒ මල් මාලා ගොතන අයට එක එක ඇනුම් පද හදා මේ මල් මාලා ගොතන එක බොරු වැඩක් කිය. ඔව්වා කරලා කාට හරියනවාද? එහෙමයි. එහෙම කියා කාණ්ඩෙකුත් ඉන්නවා. මේ උපමාවෙන් අපි තේරුම් ගන්න ඕන. මේ උපමාව හරි සුන්දර උපමාවක් ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ. මොකද මේ මල් මාලා ගොතන වැඩේට මහත්තයා කාලයක් තියෙනවා. එහෙමයි.
කාල පරාසයක්. ඒ කාල පරාසය ඉවර වෙන්නේ එක එක්කෙනාට එක එක විදිහට. හැමෝටම එකම කාල පරාසයක් නැහැ. මල් මාලා ගොතන්ට මේ මල්වත්තට ආපු කෙනාට යම් දවසක් එනවා හා දැන් කාලේ ඉවරයි. දැන් යන්න ඕන කියලා කියන දවසක්. එහෙමයි. ඒ තමයි මරණය. මරණය කියන එක අපේ ජීවිතයට පැමිණෙනකොට අපි මේ මනුස්ස ජීවිතයේදී පින්මල් මාලා ගොතාගෙන හිටියොත් මාල ගෙතු කෙනාට අරගෙන යන්න මාල තියෙනවා. මාල ගොතා ගන්න බැරි වෙච්ච කෙනාට එහෙමයි. හූල්ලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මනුස්ස ජීවිතේ ලැබූ ඔබ බණපද අහන්ට ලැබුණු ඔබ පින් රැස් කරගන්න පුළුවන් මේ පින් රැස් කර ගැනීම පිණිස මේ පින් කරන උදවියට පුණ්‍ය තෝතැන්නක් වූ ලංකා භූමියේ උපන්න ඔබ පින්වතුනි අදිෂ්ඨාන කරන්න. තම තමන් පෞද්ගලිකව අදිෂ්ඨාන කරගන්න මේ සිත කය වචනයෙන් පව් පුරවා ගන්නේ නැතුව පින් කරගන්න ලැබිච්ච ජීවිතේ මං පෞද්ගලිකව මගේ ජීවිතේට පුළුවන් තරම් පින් රැස් කරගන්නවා යහපත රැස් කරගන්නවා කුසල් රැස් කරගන්නවා කියන අදිෂ්ඨානෙ හැමදිනම ඇති කරගන්න. ස්වාමිනේ ඔබ වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා සිදු වේවා. අපිට විරාමයේ පිණිස අවසරය සූදානම් කරගන්න වෙලා තියෙන අවසරයි ස්වාමීනි. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදිනාට මොනතරම් කරුණාවෙන් අවවාද සිහි කැඳවීම සිදු කළාද කියලා ඔබ දන්නවා. ඉතින් අපිත් සුවපත් වෙන ලෝකයක් සුවපත් වෙන උතුම් ක්‍රියාවන් පිණිස මිනිස් හිත විවර වෙනවා නම් මනස යොමු වෙනවා නම් මොන තරම් සංහිඳියාවක් ලෝකයට දායාද වනවද. අපේ තාත්තා ගැනත් අද කතා කළා. ඉතින් අම්මා තාත්තා ගැන යලි ආවර්ජනය කරගන්න මොහොත. ඒගොල්ලන්ට මේ දැන්ම කතා කරන්න මොහොත. මිනිස්සුත් බවෙන් හැම හදවතක්ම පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විරාමයේ පිණිස වේලාවෙන් කරගන්නවා. විරාමයෙන් පස්සේ අපි නැවතත් දම්සභා මණ්ඩපයේ ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. ඉතින් අද සදැහැති දායකත්වයේ මාතර උයන්වත්ත දකුණ පාසල් පටුමගේ පදිංචිව සිට වර්ෂ 2021 මැයි මාස 17 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ MAK මහින්ද මහත්මයාගේ ජූනි මාස 1 වෙනි දිනට යෙදුන 75 වන ජන්මදිනයේ නිමිත්තෙන් ඒ පින්වන්ත මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පැපිලියානේ පදිංචි චන්ද්‍රා හෙට්ටිආරච්චි පින්වන්ත බිරිඳ රුවනි දියණිය පහන් පුතුණුවන් සහ මඳුක බෑණනුවන් වශයෙන් ඒ පිනැති හැම දෙනා සැදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් අපි යලි සිහිපත් කරගන්නවා. ඉතින් මෙතෙන් සිට දම්සභා මණ්ඩපයට ඔබේ දහම් ගැටළු ලබා ගන්න අපි උනන්දු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේට දහම් ගැටළු යොමු කරගන්න අවස්ථාව මේ 0112 548 400 ඔස්සේ ඔබේ දහම් ගැටළුව කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ අවසරය ආශිර්වාදය ලබාගෙන අපි දුරකථනයේ දහම් ගැටළු ලබා ගන්න සූදානම් වනවා. දුරකථනයේ රැඳෙන ඔබට අපි කතා කරන්නේ තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මගේ ගැටලුව තියෙන්නේ මම 550 ජාතක කතා පොත් වහන්සේ තියෙනවනේ අපි ගොනු කරලා දැන් ඒ කාලේ ඉඳලා අපි බුද්ධ ධර්ම පොතක් ගත්ත ගමන්ම ගන්නේ ජාතක කතානේ කියවන්නේ ඒ දැන් ওই ජාතක කතා දැන් තරුණ ළමයි සමහර අය කියනවා මේ ජාතක කතා වලින් වැඩක් නැහැ යන්තම් ওই එකක් මෙයා කරගෙන ওই බොරුවට එක එක දමල ওই කියනවා එහෙම කියලා ඒ ජාතක කතා පොත් වහන්සේට ගොඩාක් මේ අගෞරව කරනවා සමහර මේ ගොඩක් නෙවෙයි දැන් මේ ඒක මේ පිළිගන්නේ නැහැ ජාතක 550 ජාතක කතා පොත් වහන්සේ තියෙන්නේ අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ බෝසත් කතානේ සේරම ඒවා දැන් අපි ආදරෙන් අපි මේ ඒවා වැළඳගෙන හිටියට දැන් සමහර දැන් ওই තරුණ තරුණියන් කරන්නේ මේ කිසි මේ හැඟීමක් නැහැ මේ ඒකයි මම කියන්නේ ගරු ස්වාමින් වහන්සේට පැහැදිලි කරලා දෙන්න කියලා අපි 550 ජාතක කතා පොත් වහන්සේගේ වටිනාකම නම බුද්ධායි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. චන්ද්‍රානි මහත්මිය එල්පිටියෙන් අපිට කතා කළේ. ඔබට තෙරුවන් සරණයි. ස්වාමීන් අවසරයි. මහත්තයා අපේ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයේ මේ ධර්මය
හැඳින්නුවේ නවාංග ශාස්තෘ ශාසනය කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියල්ල හැඳින්නුවේ නවංග සත්තු ශාසන. අංග 9කින් යුක්ත ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව. එහෙමයි. ඒ අංග 9 තමයි සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, අබ්බහූත ධම්ම, වේදල්ල, ඊළඟට ජාතක. එතකොට ජාතකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අයිති දෙයක්. එහෙමයි ස්වාමීනි. ජාතකය කියලා කිව්වේ ඒ ජාතකය කියපු එකේ අර්ථය භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ අතීතයේ පුවත් අතීතයේ වෙච්ච සිදුවීම් ඒ විස්මිත අසිරිමත් සම්බුදු නුවණින් දැකලා දේශනා කරපු කාරණා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන අපි ඉගෙන ගන්නකොට ඒ ඥානය විස්තර වෙනවනේ මහත්තයා අනාවරණ ඥාන කියලා. අනාවරණය කියලා කියන්නේ ආවරණය නොවුණු. බුදුරජාණන් වහන්සේගේ ආවරණය නොවුණු ඥානය මෙහෙම එකක්. අතීතය ගැන භාග්‍යතුන් වහන්සේ සිහි කරනකොට අතීතය ගැන අවශේෂයක් නැතුව කෙලවරක් නැතුව බලන්න පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම විස්මිත බුදු නුවණකින් මේ ජාතක දේශනා කළේ. ඒ දේශනා කරන ලද ජාතක ගාථා විදිහට සංග්‍රහ වුණා ජාතක පාළියේ. ඒ ජාතක පාළියේ සංග්‍රහ වුණේ අපේ උතුම් රහතන් වහන්සේලා සංගායනා කරන මොහොතේ. එහෙමයි. ඒ වගේ මේ සංගායනාවන්ට අදාළ ජාතක පාළියේ ගාථාවල අටුවා පුවත. එහෙම නැත්නම් මේක දේශනා කරන්න පසුබිම් වෙච්ච විස්තරේ අටුවා විදිහට සංග්‍රහ කරගෙන සංඝයා වහන්සේලා රැකගෙන ආවා. එතකොට ওই විදිහට සංගායනා අනුසංගායනා සිද්ධ වෙලා තුන්වෙනි ධර්ම සංගායනාව දක්වා පැමිණියා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්ම විනය අන්‍ය දේශයන් කරා බෙදා හරින්නට සංඝයා වහන්සේලා කල්පනා කළේ. අපේ මහා මුග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා මත ඒ ප්‍රදේශවලට ඒ රටවල් වලට මහා සංඝරත්නය වැඩම කළා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහටනේ අපට අනුබුදුවරයන් වහන්සේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කළේ. මීට වර්ෂ 2329කට පෙර පොසොන් පුර 15ක පුන් පොහෝ දිනේ. එහෙමයි. අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කොට වදාළේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා තමයි මේ ජාතක කියන දේවල් අපට කියා දුන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු මේ ජාතක පුවත් සිංහලයා කොහොමද දැනගත්තේ? මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඒ ජාතකවලට මේ සිංහලයා කොච්චර ආසා කරාද, කොච්චර ආදරය කරාද, කොච්චර පැහැදීමකින් භක්තියකින් මේ ජාතක ධර්ම මතක තියාගෙන හිටියාද කියන්නේ මහත්තයා. එසේ මතක තියාගෙන හිටපු ජාතක පුවත් මුල් කරගෙන තමයි පස්සේ කාලේ ජාතක කතා පොත් වහන්සේ ලියුණේ. එහෙමයි. ඒ ජාතක කතා පොත් වහන්සේ ලියුණාට පස්සේ ඒ පොත් වහන්සේ හරි රසවත් වුණා සදහැවත් බෞද්ධයාට. එතකොට මේ පොත් වහන්සේ මහත්තයා දැන් අපි ගත්තොත් මේ අපේ ආච්චිලා සීයලාගේ කාලේ. ඒ කියන්නේ මේ මහා කාලයක් නෙමෙයිනේ. එහෙමයි. අපේ ආච්චිලා සීයලාගේ කාලේ මේ ජාතක පොත් වහන්සේ පන්සල්වල විශේෂ පෙරහැරකින් ගමේ වඩම්මනවා. දැන් අපි ආච්චිලා සීයලාගේ මේ කරුණ විමසලා දැනගෙන තියෙනවා. ස්වාමීනි මේ සාත්‍රුන් වහන්සේ වගේම සාත්‍රුන් වහන්සේගේ උතුම් ධර්මය ධර්ම රත්නයනේ. ධර්ම රත්නය. ධර්ම රත්නයනේ. එහෙමයි. ධර්ම රත්නය සංඝ රත්නය. එහෙමයි. බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය කියන්නේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයාගේ උතුම්ම දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ධර්ම රත්නයේ විදිහට ජාතක කතා පොත් වහන්සේ වඩම්මනවා. වඩම්මල මහා පූජා සත්කාර කරලා මල් පූජා කරලා සුවඳ දුම් පූජා කරලා රෑ එළි වෙනකම් මිනිස්සු බණ මඩුවේ ජාතක ශ්‍රවණය කරනවා. එහෙමයි. ඉතින් මෙහෙම තමයි අපේ සිංහලයා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඔය ජාතක කියන කාණ්ඩයට විතරක් ගරු සත්කාර දැක්වේ. මේක වෙලා තියෙන මහත්තයා මේ පහුකාලීනව. ඒ කියන්නේ පිරිසිදු සිංහලයා තුළ මේක තිබුණා.
නමුත් පහුකාලීනව එක මේ මතිමතාන්තරවලිනුත් කිලිටි වෙලා ඊළඟට සිංහලයාගේ ලේ ධාතුවත් කිලිටි වෙලා පස්සේ හටගත්ත ඈයන්ට තමයි මේ වගේ සැකකුකුස් හටගෙන. ඉතින් ඒ සැකකුකුස් වලට කිසිම පදනමක් නැහැ. කිසිම පදනමක් නැහැ. ගොඩාක් ජාතක කතාව විවේචනය කරන අය ජාතක කතා පොත් වහන්සේ කියවලත් නැහැ. නමුත් ස්වාමීනි කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව සාතුන් වහන්සේ ගැන උදාර පැහැදීම තමන්ගේ ජීවිතේ නිවැරදි දිශාවකට යොමු කරගන්න ඕන කියන හැඟීම් මේ ආදි වශයෙන් හිතකට ඇති වෙන ප්‍රයෝජනේ ස්වාමීනි. ඇත්තම මහත්තයා ජාතක කතා පොත් වහන්සේගේ තියෙන සුන්දර අර්ථ ජීවිතයකට ගලපා ගන්න වර්තමානිකයෝ ගොඩාක් දක්ෂ නැහැ. ඒ නිසාමයි ජාතක පොත් වහන්සේ ගැන ඔය විවේචන. ඒ හින්දාමයි අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ උතුම් ජාතක පොත් වහන්සේගේ ඒ ජාතක කතා පුවත් මේ කියවන පින්වතුන්ලාට පහසුව පිණිස පොඩි පොත් විදිහට නුවණ වැඩෙන බෝසත් කතා විදිහට අපේ ගුරු දේවයන් වහන්සේ පරිවර්තනය කළා. මේ අර්ථය එළියට අරගන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ දැන් අර්ථ විමසලා ගන්න තේරෙන්නේ නැහනේ. අර්ථය විමසලා ගන්න තේරෙන්නේ නැතුව ශ්‍රී මුඛ බුද්ධ වචනයකට ගරහනවා. එතකොට මේ ගැරහිල්ලත් එක්ක පුරව ගන්න දේවල්. ඒ ගැරහිල්ලත් එක්ක පුරව ගන්න දේවල් තමන්ගේ සසරට කොච්චර භයානක විදිහට බලපායිද? එහෙමයි ස්වාමීනි. දැන් බුදුරජාණන් වහන්සේ ওই ලක්කන සංයුත්තේ දේශනාවල තියෙනවා මහත්තයා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතෙන් ප්‍රේතයෝ භූතයෝ දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මම මෙහෙම ප්‍රේතෙක් භූතෙක් දැක්කා. මේ විදිහ අමුතු සත්වෙක් සාමාන්‍ය මිනිස්සුන්ට ඇස් දෙකට දකින්න නොලැබෙන විදිහේ සත්වෙක් මම දැක්ක ස්වාමීනි හිතා ගන්න බෑ. මට පුදුම හිතුණා මේ වගේ විස්මිත සත්තු ඉන්නවනේ. සමහරවල් මහත්තයා යොදුන් ගාණක් දිගයි. එහෙමයි. එහෙම ප්‍රේතයෝ භූතයෝ මොගලන් මහරහතන් වහන්සේ නුවණින් දකිනවා. දැකලා භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා විමසුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා මොග්ගල්ලාන මං ඔయిత පෙර ඔය සතාව දැක්කා. දැක්කාට මං කියන්න ගියේ නෑ. ඇයි මං මේක කියන්න ගිහිල්ලා මේ හිස් මිනිස්සු මේක අවිශ්වාස කළොත් මම මේ කියන කාරණේ සැක කළොත් ඒක ඒ අයට බොහෝ කාලයක් අයහපත පිණිස විපත පිණිස හේතු වෙනවා. ඒ නිසා මොග්ගල්ලානේ මං කියන්න ගියේ නෑ. දැන් ඔබ සාක්ෂි විදිහට ඉන්න නිසා ඔබත් මේ සත්‍යව දැකපු නිසා මම මේ සත්‍යය ගැන කියන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා කරුණාව නිසා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ මහා කාරුණිකයන් වහන්සේ එහෙම තමයි ධර්මයේ දේශනා කළේ මේ දහම් පද සත්‍යයේ ජීවිතයට අවබෝධය පිණිස හේතු වෙන නිසා. ඒ මහා කරුණාවෙන් දේශනා කරපු බණපදේ වරද්දලා ගත්තොත් මේකේ කර්ම විපාකෙ මෙහිමයි මහත්තයා. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදයට ගරහා කළොත් මේ සසරේ ආයි බණ නම් අහන්න ලැබෙන්නේ නැති වෙයි. එහෙමයි ස්වාමීනි. මේ සංසාර ගමනේ ආයි සත්‍ය නම් අහන්න ලැබෙන්නේ නැති වෙයි. එහෙමයි. බොරුවක් තුලම සසරේ දුකින් දුකට යන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන හොඳට හිත පහදව ගන්න. ඒ පහදව ගැනීම පිණිස මේ හිතුවිල්ල. මේ හිතුවිල්ල මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශාසනය තුල යමෙක් වැඩෙන්නේ මේ හිතුවිල්ලත් එක්ක, මේ අදහසත් එක්ක. ඒ තමයි සත්තාමේ භගවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. ශාවකෝ හමස්මි මම වනාහි ශ්‍රාවකයා වෙමි. ජානාති භගවා මේ ලෝකයේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලය ගැනම මනාකොට දන්නේ මගේ භාග්‍යතුන් වහන්සේ. අහං නජානාමි මම මොකවත් දන්න කෙනෙක් නොවේ. එහෙමයි. ඔන්න ඔතන ඉන්නවනම් අපිට රැකවරණ තියෙනවා. අවසරයි ස්වාමීනි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් කරුණාවෙන් ගැටලුව විසඳන්නට යෙදුණා. ඉතින් අපි ඊළඟ දහම් ගැටලුව ලබා ගන්න සූදානම් වනවා. ග්‍රේස් පෙරේරා මාරවිලෙන් පින්වන්ත ඔබට අවස්ථාව දෙන්න. තෙරුවන් සරණයි.
කතෝලික බැතිමතියක්. මම අන්න මට දැන් අවුරුදු 16කට විතර ඉස්සෙල්ලා ඉඳලා තමයි මේ බෞද්ධ ධර්මය හොයාගන්න ඕන කියලා හිතුනේ. එතකොට ඥානානන්ද හාමුදුරුවෝ සිංහලට පරිවර්තනය කරපු පොත් කියවලා මම ඒක ගොඩාක් දුරට තීරණය කරගෙන මේක තමයි මට හරියන ධර්මය කියලා මම දැන් ඒ ඔස්සේ ජීවත් වෙමින් හරි සතුටින් ඉන්නවා. සිංහලයා දුකින් නිදහසුනේ මිහිඳු මහ රහතන් වහන්සේ දායාදේ කළ නිදානේ නිසයි කියලා සිංහලයාට හමු නිදානේ වැඩසටහනේ මේ දැන් යන හාමුදුරුවෝ අපිට කියලා දුන්නා. මම දුකින් නිදහසුනේ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ දායාදේ කළ නිදානේ නිසයි කියන එක මට කියා ගන්න ආසාවෙ තිබුණේ මාත්මයා. මම හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී. ඔව් එතුමියගේ ජීවිතේ සැපයට පත් කරගෙන ඒ ගැන කෙලෙහි ගුණ සලකලා එහෙමයි. ඒකට ස්තුති ප්‍රශංසා කිරීම පිණිස අරගත්තු එමතුමක්. එහෙමයි ස්වාමී. ඉතින් බලන්න මහත්තයා මේවා ශ්‍රවණය කරනකොටයි අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ ලෝකයට කරුණාවෙන් දේශනා කරපු ධර්මය යම් කෙනෙක් මේ මනුස්සයාට තේරෙන විදිහට පැහැදිලිව කියා දෙනවා නම් එහෙමයි. මනුස්සයාට තේරෙන භාෂාවෙන්. ඒකද බුදුරජාණන් වහන්සේ නොතේරෙන භාෂාවකින් නොතේරෙන විදිහට ධර්මයේ කිව්වේ නැහැ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඒ කාලේ පාවිච්චි වෙච්ච භාෂාව මාගධී භාෂාව එහෙම නැත්නම් පාලි භාෂාව. අපි ඒට පාලිය කියනවා මාගධී භාෂාව කියනවා. ඒ භාෂාව තමයි ඒ කාලේ ව්‍යවහාර භාෂාව. ඒ ව්‍යවහාර භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යා කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් නොයික් විලාසයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දැන් අපි මීට පෙර කරපු මේ කතාවෙමුත් අපිට පැහැදිලිනේ මහත්තයා උන්වහන්සේට තිබුණු කරුණාව. දැන් බුදුරජාණන් වහන්සේ කියන කාරණයකට මිනිස්සෙක් සැකහිතයි කියලා හිතෙන දේවල් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැහැ. ඇයි ඒක සැක කළොත් එහෙම මේ ලෝකයේ ගැන Tamanට පේන සොච්චමින් මං ලෝකෙම දන්න කෙනා කියලා හිතනවනේ ඇතැම්මු. එහෙමයි ස්වාමීනි. ඇතැම්මුන්ගේ අඥානකම හරි බලවත්. ඒ බඳු කෙනාට කියනවා අඥාන තරයා, මෝඩ තරයා කියලා. ඔය මෝඩ තරයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. යෝ බාලෝ මඤ්ඤති බාලයන්. මෝඩ තැනැත්තෙක් තමන් මෝඩයි කියලා දන්නවනම්. මෝඩ තැනැත්තෙක් තමන්ගේ මෝඩකම දන්නවනම් පණ්ඩිතෝ වාපි තේනසෝ. එපමණකින් හේ පණ්ඩිතයාය. මෝඩ කෙනෙක් මං මෝඩයෙක් කියලා දන්නවනම් ඔහු පණ්ඩිතයෙක්. බාලෝච පණ්ඩිතමානී. බාලයෙක් ඉන්නවා පණ්ඩිතමානීව. මම තමයි ඔක්කොම දන්න කෙනා කියලා. එහෙමයි. සවේ බාලෝති උච්චති. ඒ කෙනා තමයි හැබෑම බාලයා, හැබෑම මෝඩයා, හැබෑම අඥානය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉබඳු අය මේ ලෝකේ ඉන්න නිසා සාමාන්‍යයෙන් සැක කරන කරුණු භාග්‍යතුන් වහන්සේ එකපාර දේශනා කළෙත් නැහැ. ඉතින් එහෙම කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාට මනුස්ස වර්ගයාට යහපත පිණිසම මේකින් මේ සංසාරේ කියන මහා ගැටින් බේරා ගැනීම පිණිසම බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. ඒ දහම් දෙසීම ගැන භික්ෂූන් වහන්සේලාට කරපු පළවෙනි අවවාදය බරණැස ඉසිපතන වන මිගදායේදී බුදුරජාණන් වහන්සේ පළමු රහත් 69 අමතා දේශනා කළානේ. මහණෙනි ඔබ දැන් ධර්මයේ දේශනා කරගෙන යන්න. ඒ ධර්මයේ කොහොමද ඒ ධර්ම දේශනාව කිබඳුද? ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං. ඒ ධර්මයේ මුලත් පිරිසිදු, මැදත් පිරිසිදු, අගත් පිරිසිදු. ඒ කියන්නේ නිර්වුල්. ස්වාමීනි තරම් විස්මිත නිර්වුල් පැහැදිලි අර්ථ ගැනීමක් ධර්මයට. ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කිව්වේ විදිහට. අර්ථ සහිතව, පැහැදිලි ප්‍රකාශන සහිතව. එහෙමයි ස්වාමීනි. එතන මිනිස්සුන්ට තෝර බේර ගන්න බැරි නිකන් ගැට සහිත විදිහට කතා කිරීමක්. ඒක මිනිස්සෙක් අහගෙන ඉඳලා මේ මිනිසයාට තේරෙන්නේ නැත්නම් මේ දේශනා කරේ මොකද්ද කියලා ඒකේ මිනිසෙකු ජීවිතේට යහපතක් එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතුමිය සඳහන් කළා වගේ අපේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මෑත කාලේ ගුරු දේවයන් වහන්සේ ඊටාම වේගින් ලොකු කැපකිරීමකින්
ලොකු කැපකිරීමකින් මහත්තයා සාමාන්‍ය මූලික බුද්ධ භාෂිතය බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරේ ඊටාම සුන්දර විදිහට ගලාගෙන යන ඕන කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට සංග්‍රහ වෙලා තියෙනවා සූත්‍ර පිටකේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ලොකු ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකයට අයත් පොත් වහන්සේලා ඊටාම සරලව පරිවර්තනය කළා. ඒ පරිවර්තන තුලින් යහපත හදාගත්ත එක්කෙනෙක් ගැන අපි ඔය ඇහුවේ. එහෙමයි. කී දෙනෙක් නම් එහෙම යහපත හදාගන්නේ නැද්ද? ඒ නිසා මේ දහම් වැඩපිළිවෙල ගැන ඇතැම්මු ඉන්නවා මේ බණ පොතක් කියවලත් නැහැ. උඩින් පල්ලෙන් ඔය එක්කෙනා දෙන්නා කියන කතන්දර අහලා තමන්ගේ කටමුල් කරගෙන ගොඩාක් පව් පුරව ගන්න. ඉතින් ඒ බඳු මේ අවාසනාවන්තයෝ බවට පත් වෙන්න එපා. මේ දහම් වැඩපිළිවෙල ගැන හිත පහදව ගන්න බලන්න මේ අන්‍යාගමික කාන්තාවක් වෙලත් එතුමියට මේ බුදුපණ පද නිරවුල් වහන්න ලැබිච්ච නිසා ජීවිතයට සරණක් හදාගන්න වාසනාව ලැබුණා. අවසරයි ස්වාමීනි. ඊළඟ අවස්ථාවත් අපි ලබා ගන්න සූදානම් වනවා. දුරකථනය ඔස්සේ ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න අවස්ථාව 0112 548 400 ඔබ දන්නවා දුරකථනය. ඉතින් මේ දුරකථන මාර්ගය ඔස්සේ රැඳෙන පින්වත් ඔබට කෑගල්ලට අපි යන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමති යම්කිසි කෙනෙක් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්න කැමති නම් අපි ඒ සිල්පදේ සමාදන් වෙලා යම්කිසි කෙනෙක් ආරක්ෂා කරන්න කැමති නම් ඒ කෙනාට එදිනෙදා ජීවිතය ගත කරනකොට ඒ කියන්නේ විවාහිත කෙනෙක් නැති කෙනෙක් නෙවෙයි මම මේ කියන්නේ එදිනෙදා ජීවිතය ගත කරනකොට සමහර වෙලාවට රාජකාරී ස්ථානයේදී අතට අත දෙන්න වෙනවා ෂේක් හෑන්ඩ් කරන්න වෙනවා සමහර වෙලාවට තමන්ගේ කියන වැඩිහිටි පිරිමි අය කියන්නේ තමන්ගේ තාත්තා වගේ කට්ටියව අපිට ඒගොල්ලන්ව පිරිසිදු කරලා තෙල් ගාලා තවලා ඒ වගේ දේවල් කරන්න වෙනවා. එතකොට මේ වගේ දෙයකින් ඒ සිල්පදයට යම්කිසි හානියක් වෙනවාද කියන එක මම දැනගන්න කැමතියි. මොකද සිතේ රාගසිතකින් නෙවෙයි අපි මේ දේ කරන්නේ. ඒ නිසා සිල්පදේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. හොඳයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. බ්‍රහ්මචාරී සීලය කියන උතුම් සීලය කෙනෙකුගේ ජීවිතේ බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්න අවස්ථාව හදාගන්නවා කියලා කියන්නේ ඒක බොහෝම උතුම් එකක්. තමන්ගේ ජීවිතේ අඩු ගානේ මේ මහා පොයටවත් අපි කියන්නේ පුර පසළොස්වක පොයේ දවසටවත් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ අනිවාර්යෙන් උත්සාහවත් වෙන්න ඕන. අඩු ගානේ ඒ දිනේට විතරක්වත් මේ උතුම් බ්‍රහ්මචාරී සීලයේ හික්මීම පිණිස දැන් සාමාන්‍යයෙන් ජීවිතේ එක දිගටම බ්‍රහ්මචාරීව ගත කරන්න කැමති කෙනෙක් දැන් සාමාන්‍යයෙන් අපි පොයේ දවසට නම් බ්‍රහ්මචාරී සීලයේ ගිහි කෙනෙක් සමාදන් වෙන්නේ ඒ වෙනුවෙන්ම ඔක්කොම කටයුතු වෙන් කරලා කැප වෙලා එදාට රහතන් වහන්සේලා අනුගමනය කරමින් සිල්පද ආරක්ෂා කරන්නේ. එතකොට එදාට ඉතින් සියලු ලෞකික කටයුතු වලින් වෙන් වෙලා එදා දවස වෙන් කර ගන්නවා උතුම් සීලය ආරක්ෂා කිරීම පිණිස. මේ දැන් මෙතුමිය ඇහුවේ දෛනිකව ජීවිතේ හැමදාම මේ බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙකුට මේ බ්‍රහ්මචාරී සීලය චේතනාවත් එක්ක බැඳිච්ච එකක්. ඒ කියන්නේ හිත නැතුව මේ සීලය ඡේදනය වෙන්නේ නැහැ. බ්‍රහ්මචාරී සීලය කැඩෙන්නේ බ්‍රහ්මචාරී සීලය ඡේදනය වෙලා යන්නේ මෛතුන ධර්මය නිසා. කායික ක්‍රියාවකින් ලිංගික ක්‍රියාවක් සිද්ධ වීමෙන්මයි බ්‍රහ්මචාරී සීලය ඡේදනය වෙන්නේ. හැබැයි චේතනාව මුල් වෙලා. චේතනා පහල කරලා ඒ කියන්නේ දැන ඒ කටයුත්තේ යෙදිච්ච ගමන් බ්‍රහ්මචාරී සීලය ඡේදනය වෙනවා. බ්‍රහ්මචාරී සීලයට කිලුටක් අපි හිතමු කාන්තාව බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙලා රාග සහිත සිතකින් සරාගීව පුරුෂයෙක් ස්පර්ශ කරනවා නම් ඒක බ්‍රහ්මචාරී සීලයට කිලුටක්. බ්‍රහ්මචාරී සීලේ paludu කබර හැට ගැනීම පිණිස ඒක හේතු වෙනවා. තමන් මොනත් යම් ලිංගික ක්‍රියාවල යෙදෙනවා නම් ඒකත් බ්‍රහ්මචාරී සීලේ paludu වීම පිණිස කබර හට ගැනීම පිණිස හේතු වෙන කාරණාවක්. ඒට අමතරව කෙනෙක් දැන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතේ
රාගසිතක් නැත්තම් දැන් අපි ගත්තොත් ගිහි කෙනෙක් බඹසර සමාදන් වෙලා සමහරවිට මේ පොදු බස්වල යන්න සිද්ධ වෙනවා. ඒ බස්වල යනකොට ඉතින් ස්ත්‍රී පුරුෂයොත් එක්ක එකට යන්න එපේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ නමකට නම් ඔන්න මේ බඹසර සීල් සමාදන් වෙලා ඒ උත්තමයන් වහන්සේ ඒක ආරක්ෂා කරගෙන ඉන්නකොට මේ ලංකා භූමියේ තාම මේ සංඝයා කෙරෙහි ගෞරවේ මැනවින් තිබෙන නිසා බස් රථවල වෙන් කරලා තියෙනවා සංඝයා වහන්සේලාට වෙනම ආසනයක්. ඒ සංඝයා වහන්සේට භික්ෂුන් වහන්සේට පුළුවන් ස්ත්‍රීකගේ ගැටීමකින් තොරව උන්වහන්සේට වැඩම කරන්න. නම් සාමාන්‍ය ඉතින් ගිහි කෙනෙකුට එහෙම පරිසරයක් නැහැනේ. ඒ වෙලාවට කෙනෙකුගේ හිතේ සරාගී බවක් නැත්තම් රාග හිතක් නැත්තම් කිසිම අයුරකින් මේ සීලයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම අයුරකින් සීලයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉතින් බඹසරක් ආරක්ෂා කරන කෙනෙක් පුළුවන් තරම් ඒ කියන්නේ ස්ත්‍රියක් නම් බඹසර ආරක්ෂා කරන්නේ පුරුෂයන්ගේ ස්පර්ශයෙන් පුරුෂ පහසෙන් ඈත් වෙලා වාසය කරන එක පහසුවක් හිත රැක ගැනීම පිණිස. පුරුෂයෙක් නම් ස්ත්‍රී ස්පර්ශයෙන් ඈත් වෙලා වාසය කරන එක පහසුවක් තමන්ගේ හිත රැක ගැනීම පිණිස. එහෙමයි. අවසරයි ස්වාමීනි. ඉතින් ප්‍රශ්නයට නිවැරදිව ප්‍රමාණවත් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. 0112 548 400 ඔස්සේ ඔබේ දහම් ගැටලුව ලබා ගන්න අපි සූදානම්. හංසනී බැඳවච්චින් පින්වත් ඔබට අවස්ථාව ලබා දෙන්න දැන් අපි සූදානම් වනවා. තෙරුවන් සරණයි නමෝ බුද්දාය. තෙරුවන් සරණයි නමෝ බුද්දාය පින්වත් ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව වෙන්නේ සිදුවත් කුමරු මහා අභිනිෂ්ක්‍රමණය කළ අවස්ථාවේ උන්වහන්සේගේ හිසකේ වස්ත්‍ර සලුමිනි සෑය සිළුමිනි සෑය විදිහට දෙව්ලොව දෙවියන් අතර දැන් වන්දනාමානයට පාත්‍ර වෙනවා. උන්වහන්සේගේ මගුල් කඩුව මේ අවස්ථාවේ ලංකාවේ තැන්පත් වෙලා තියෙනවා. ඒ කොහෙද කියලා දැනගන්න අවශ්‍ය වෙන්නේ ස්වාමින් වහන්සේ මට. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී. ඔව් භාග්‍යතුන් මේ මහබෝසතාණන් වහන්සේගේ මගුල් කඩුව තැන්පත් වෙලා තියෙන්නේ ලංකා භූමියේ කිරිවෙහෙර සෑරජාණන් වහන්සේ තුල. ඒ සෑරජාණන් වහන්සේ තුල ඊට අමතරව භාග්‍යතුන් වහන්සේගේ උතුම් කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳ භාග්‍යතුන් වහන්සේ පරිභෝග කරන ලද රන් පළඟක් ස්වර්ණමය පළඟකුත් පූජනීය වස්තුවක් ලෙස සෑරජාණන් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙනවා. ස්වාමිනී මාතෘ භූමිය මොනතරම් වාසනාවන්ත උරුමයක්ද අපි හැමදිනාට කියන කරුණ. ඇත්තම මහත්තයා මේ ලංකා භූමිය අපට මේ ලංකා භූමියේ ජන්මලාභය ලැබුවා කියන කාරණේ ඒක අපි පෙර සසරේ කරපු විශාල පිනක පුණ්‍ය විපාකයක් විදිහට ලැබිච්ච එකක්. එහෙමයි. දැන් කෙනෙකුට ඒක එහෙම එකපාර කිව්වට ඒක ගැන වැටහීමක් එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද තවත් අපි දියුණුවයි සලකන ලෝකේ අපි දියුණුයි බලවත් කියලා කියන රටවල් ගොඩාක් තියෙනවා. අපි ගත්තොත් මේ බලවත් ධනවත් ඉහළට දියුණු වෙච්චි අපට වඩා බොහොම සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්න රටවල් දිහා බලපුවම අපි මෙහි ඉඳලා සමහරලාවට ඇතැම්මු සුසුම් හෙලනවා අයියෝ අපි ඒ වගේ රටක උපන්නා නම් අපිට සැනසෙල්ලක් තියෙනවානේ මීට වඩා එහෙම කියලා. නමුත් අපි ගත්තොත් එහෙම බුද්ධ රත්නය කියලා කියන්නේ මේ ලෝකේ යන්තාක් වස්තු තියෙනවද? දෙව්ලොව හෝ බඹලොව හෝ යම් ලෝකයක යන්තාක් අගනා වස්තු තියෙනවද? ඒ වස්තුන් සියල්ලටම වඩා බුදුරජාණන් වහන්සේ වටින්නේමය. බුදුරජාණන් වහන්සේ කියන මේ ඒ උතුම් ශාස්ත්‍රුන් වහන්සේව බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යෑමේ වාසනාව. හොද්දට ගුණ දැනගෙන සරණ යෑමේ වාසනාව මේ සිංහල ජාතියේ උපන්න මේ ලංකා භූමියේ උපන්න අපට උරුම වුණා. මිලක් කරන්න පුළුවන්ද ඒ වටිනාකම? වටිනාකම ප්‍රමාණයක් කරන්න පුළුවන්ද? දැන් අනිත් මේ දේශාන්තර වල මිනිස්සුන්ගේ ධනයට වටිනාකමක් කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වත්පොහසත්කම් වලට වටිනාකමක් කියන්න පුළුවන්. අනිත් ඒගොල්ලන්ට කොච්චර වත්පොහසත්කම් තිබ්බත් ඒවා මෙලොවට විතරයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ධර්මය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම දේ.
සංගරුවන කියලා කියන්නේ මේ ලෝකයේ සියලු පිරිස් අතර අග්‍ර පිරිස. එතකොට වටිනාකමක් ප්‍රමාණය කරන්නට බැරි තෙරුවන් සරණයන්ට ලැබුණා කියලා කියන්නේ. ඒක කොච්චර වටිනා පිනකින් ලැබිච්ච දෙයක්ද? ඒ සරණ යෑමේ භාග්‍ය කොච්චර වටිනා පිනකින් ලැබිච්ච එකක්ද? ඉතින් එතකොට ඒ පින අපි අඳුනගත්තොත් ඒ කියන්නේ අපි මේ මහා පිනක් රැස් කරගෙන තියෙනවා මේ සසර ගමනේ අපිට කළ පින් තියෙනවා කියලා. අපි අඳුනගත්තොත් අපිට මේ ලංකා භූමියේ තව මේ පින මත පිහිටා පින රැස් කරගන්න අවස්ථාව තියෙනවා. පින් රැස් කර ගැනීම කියන එක බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ මහත්ය විදිහට. මිනිස්සෙක් මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒ මනුස්ස කෙනා ඒ මිනිස්සයා කරගත යුතු දෙයක් කියලා වදාලා සුකිච්ඡං කත පුඤ්ඤානි. හොඳට පින් කරගන්න ඕනේ කිව්වා. ඇයි හොඳට පින් කරගන්න කියලා වදාරන්නේ? සග්ගා සග්ගං වජಂತಿ කත පුඤ්ඤා. පින් කරපු කෙනා ස්වර්ගයෙන් ස්වර්ගේ රැකෙනවා. මෙහෙම බුද්ධ භාෂිත තියෙනවා අපිට මේ පින් කරීමේ රැකවරණය ගැන පහදලා දෙන. සග්ගා සග්ගං වජಂತಿ ස්වර්ගයෙන් ස්වර්ගේ රැකවරණය හදනවා රැස් කරන පිනේ. දැන් අපි ගත්තොත් මහත්තයා ඔන්න අපි මේ මනුස්ස ලෝකේ මේ ලංකා භූමියේ අපි උපන්න ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ වැඩ ඉන්නවා ද්‍රෝණයක් ධාතු දරාගෙන. එහිම මේ අනුරාධපුර භූමියට වෙන්නම කොයිතරම්නම් සෑරජානන් වහන්සේලා වැඩ ඉන්නවද? හැරෙන පැත්තේ සෑරජානන් වහන්සේලා. ඊට පස්සේ මේ ලංකා භූමියේ කොයි දිශාවට ගියත් මහත්තයා කොයි තැනක වුණත් සෑරජානන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ස්වාමීනි බෝධීන් වහන්සේලා සෑරජානන් වහන්සේලා අපි පාරක තොටක යනකොට මහත්තයා කොයිතරම්නම් බෝධීන් වහන්සේලා හමු වෙනවද? මේ ලංකා භූමියේ එක ගමනකදී අපිට මේ බෝධීන් වහන්සේලා ගණනාවක් වන්දනා කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට ඊට අමතරව මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ වැඩ ඉන්නවා. ඊළඟට මහා සංගරුවන පිළිවෙත් පුරන මනාකොට ධර්මයේ දන්න පිරිසිදු ධර්මයේ කියා දෙන මහා සංගරුවන වැඩ ඉන්නවා. ඒ මහා සංගරුවන මේ වැඩම කරන හැටි ඒ සංගරුවනේ සොඳුරු රුව අපිට අපේ ඇස්වලින් දකින්න වාසනාව ලැබිලා තිනවා. දැන් මට මේක කියනකොට සිහිපත් වුණා මහත්තයා. මේ කාරණේ හරි ඒ කියන්නේ මට මේ කියාගෙන යනකොටම සිහිපත් වෙච්ච කරුණක්. ඒ කියන්නේ අපි දන්න කියන එක මේ තරුණයෙක් තමයි මට මේ කාරණේ සිහිපත් කළේ. මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුල් කාලේ ඉඳලා ධර්මයේ දේශනා කරනකොට ඒ බණපද හරි ආසාවෙන් අහලා තියෙනවා. එක දැස් දෙක නොපෙනෙන කෙනෙක් අන්ධ තැනැත්තෙක්. හරි ආසාවෙන් බණ අහලා තියෙනවා. බණ අහනකොට මේ ඒ ධර්මයේ අහලා ඇතිවිච්ච පහන් හිතින් තමයි මේ තරුණයාත් එක්ක හිතවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ තරුණයා හරියට කියලා තියෙනවා ඔය අපේ ස්වාමීන් වහන්සේලාගේ සංඝ සභාව තියෙන දවසේ අපේ මේ මහමෙවුනාව භාවනා අසුපුවල සංඝ සභාව පැවැත්වෙනවා විශේෂ මහා සාංඝික දානයක් සමග. එතකොට මේ සාංඝික දානයට ඉතින් 600ක් 700ක් මහා සංගරුවන පොලිමට වඩින හැටි දකින්න පුළුවන්. ඒක බොහොම දුර්ලභ දර්ශනයක් නේ. එතකොට මේ තරුණයා මේ දර්ශනය ගැන අර S2 නොපෙනෙන කෙනාට කියලා තියෙනවා. ඒ කිව්වන් පස්සේ මෙයාගේ ඇස් වලට කඳුළු පිරিলা. ඉතින් එතකොට මේ දුක හිතුණාට පස්සේ මේ තරුණයාට මතක් කරලා තියෙනවා දැන් මෙයාට මේ ස්වාමීන් වහන්සේලාව දකින්න බෑනේ. ස්වාමීන් වහන්සේලාගෙන් බණපද ඇහුවට ඒ ඇස් දෙකෙන් කවදාවත් ඔහුට මේ ජීවිතේ සංගරුවන දැක ගන්න බැරුව ගියානේ. එතකොට මේ ඔහු අඬනකොට මේ තරුණයාට කියලා තියෙනවා මේ මට අමතකුණා අයියා මේ මට සමා වෙන්න කියලා. එතකොට කියලා තියෙනවා නෑ මල්ලි මං හරි ආසයි ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින හැටි කොයි වගේද කියලා මට දැනගන්න තියෙනවා නේ. එතකොට මේ තරුණයා ඒකට උපකාරයක් කළා. මේ තරුණයා අර සාමාන්‍යයෙන් මේ ස්වාමීන් වහන්සේ නම පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වඩින සටහනක් අර ඇස් නොපෙනෙන කෙනෙකුට අල්ලලා බලන්න පුළුවන් වෙන විදිහට මෙයා සටහන් කළා. ඒ සටහන් කරලා මේ ඇස් දෙක නොපෙනෙන කෙනාට මේක දීලා තියෙනවා. ඉතින් එයා මේක ස්පර්ශ කරලා
ඒ සටහන එයා අඳුනගෙන හරි සතුටින් සතුටු කඳුළු වගුරුලා තියෙනවා. අනේ මං මේ සංගරුවන පිණ්ඩපාතේ වඩිනවා දැක්කා කියලා. එහෙමයි. එතකොට මේ මහා සංගරුවන දකින්න ලැබෙනවා කියලා කියන කාරණේ මහත්තයා. ඒක අපේ ජීවිතේ ලැබිච්ච කොච්චර වාග්යක්ද. ඉතින් මේ ලංකා භූමිය ගත්තොත් එහෙම මේ ඔක්කොම පින් ටික රැස් කරගන්න. මේ ඔක්කොම පින් ටික රැස් කරගන්න ලැබිච්ච තෝතැන්නක් ලංකා භූමිය කියලා කියන්නේ. එතකොට ඒකත් එක්ක හිතද්දි අපිට තේරෙනවා පෙර කරපු පිනකින් තමයි පෙර ජීවිතේ අපි රැස් කරපු පිනකින් තමයි අපිට මේ සුගතිය රැකුනේ. එහෙමයි. අපි මේ සුගතියට ආවේ ඒ පෙර කරපු පිනකින්. මේ සුගතිය තුළ අපි පින් කරොත් තමයි සුගතියෙන් තව සුගතියක් රැකෙන්නේ. එහෙමයි ස්වාමී. සුගතියෙන් තව සුගතියක් රැකුණොත් මහත්තයා ඒ සුගතියේ යලි පින් පුරා ගන්න පුළුවන්. අපි හිතමු මෙතනින් පින් කරගන්නේ නැතුව කෙනෙක් පහළට වැටුණා කියලා. දැන් එහෙම පහළට වැටිච්ච චරිත කොච්චර බුද්ධ ශාසනයේ අපි අහන තියනවද? දේවදත්ත ගත්තොත් එහෙම භාග්‍යතුන් වහන්සේව දැස් දෙකෙන් දැක දැක ඉඳලා මේ වෙනකොට මහා නිරේ ඉපදිලා දුක් විඳිනවා. කෝකාලික මහා නිරේ දුක් විඳිනවා. එතකොට ඒ අය මේ ජීවිතෙන් පස්සේ තමන්ගේම වරද නිසා ඇදගෙන වැටුණා. අපි අපේ ජීවිතය අහිමි වෙන වෙලාව දන්නේ නැති නිසා මහත්ය කරගත යුත්තේ ලංකා භූමිය හොඳට පින් රැස් කරගන්න අවකාශ තියෙන දේශය. මෙහි තෙරුවන් සරණ තියෙනවා. තෙරුවන් සරණ තුල පිහිටා හොඳට පින් කරගන්න ඕන අපේ සුගතිය රැක ගැනීම පිණිස. එහෙමයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. ඉතින් ධර්මයෙන් විනිශ්චය ලැබෙන ධම් සභා මණ්ඩපේ ඔබේ දහම් ගැටලුව අපිට ඉදිරිපත් කරන්න දුරකථනය ඔස්සේ රැඳෙන පින්වන්ත ඔබට අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්. මාදම්පෙන් චන්ද්‍රකාන්ති මහත්මිය තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනි අපේ භාග්‍යතුන් වහන්සේ නකුල මේ පිටාට කියනවනේ මේ කය ලෙඩ වුණාම හිත ලෙඩ කරගන්න නැතුව කොහොමද ඉන්නේ කියලා. එතකොට අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න විදිහ. අනේ ස්වාමීනි ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. ඔව් බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් අපගේ භාග්‍යතුන් වහන්සේ සමීපයට මේ නකුල පිතා පැමිණිලා බුදුරජාන් වහන්සේට වන්දනා කළාම මේ නකුල පිතා කියනවා ස්වාමීනි ඉතින් මට මේ කාලේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එන්න වෙන්නෙත් නෑ නිතර මනෝභාවනීය වූ මහ සංගරුවන දැක ගන්න එන්න ලැබෙන්නෙත් නෑ මට නිතර ස්වාමීනි හරියට ලෙඩ. ඒ වෙනකොට වයෝ වෘද්ධයි. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඉතින් බ්‍රාහ්මණ මේ ග්‍රහපති ඔහොම තමයි. ඔහොම තමයි ඉතින් මේ කය මේක මේ හරියට බිත්තර කටුවක් වගේ එකක් නේ. මේ කයේ ස්වභාවය. කය ලෙඩ වෙනවා තමයි. ලෙඩ වෙන කය ලෙඩ වෙද්දී හිත ලෙඩ කරගන්නේ නැතු ඉඳීමයි වටින්නේ කියලා. එහෙමයි. ඉතින් ඔය හිත ලෙඩ මේ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගෙන හිත ලෙඩ නොකරගෙන ඉන්නේ කොහොමද කියන කාරණේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නකුල පිතාට විග්‍රහ කළා. ඉතින් මේක අපි මේ වෙලාවේ කාල වේලාව තියෙන විදිහට ඔබට පහදලා දෙන්නේ මේක කියව ගන්න සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ පළමුවෙනි දෙසුම. එහෙම නැත්නම් සංයුත්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ පළවෙනි දේශනාව විදිහටයි මේ නකුල පිත්තු සූත්‍රය සංග්‍රහ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය ගැන අශෘතවත් පෘථග්ජන කෙනාට. අශෘතවත් පෘථග්ජනය කියලා කියන එක සාරිපුත්ත මහරහතන් වහන්සේ තෝරනවා අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා නොහඳුනන කෙනා. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මයට ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති කෙනා. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයෝ නොහඳුනන කෙනා. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදු. සත්පුරුෂ ධර්මයේ අදක්ෂ කෙනා. සත්පුරුෂ ධම්මස්ස අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති කෙනා. ඒ කියන්නේ ඇත්තෙන්ම සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ලෞතුරු දහමක් අහන්න නොලැබිච්ච කෙනා ඇහුවත් හිත පහදව ගන්න බැරි වෙච්ච කෙනා. ඒ කෙනාට තමයි අශෘතවත් පෘථග්ජන. ඒතර පෘථග්ජන කියන වචනේ ගත්තාම පෘථග්ජන කියලා කිව්වේ සුවිශාල ජනයා. බොහෝ දෙනෙක් ගත්තොත් එහෙම එතන තමයි ඉන්නේ.
මේ ලෝකේ බහුතරයක් පෘථග්ජන. ඒ පෘථග්ජන තැනෙත්තා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහ හැඟීමකින් යුක්ත වෙනවා කියනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර මමය මගේය මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන ආත්ම සංඥාව. ඒ ආත්ම සංඥාව නිසා මහත්තයා හටගන්නවා පංච උපාදානස්කන්ධය කෙරෙහි 20 ආකාර සක්කාය දිට්ඨියක්. ඉතින් මේවා මේ ධර්මයේ තුල කියව ගන්න ඔබට බොහොම මේ පහසුවෙන් පැහැදිලි කරගන්න පුළුවන් කාරණා 20 ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. ඒ සක්කාය දිට්ඨියෙන් බැඳිච්ච කෙනාට දැන් එයා හිතාගෙන ඉන්නේ මේ රූපය නිත්‍ය එකක්. මේ රූපේ සැප එකක්. මේ රූපේ මට ඕන විදිහට තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් කියලා. එහෙමයි. නමුත් රූපේ ස්වභාවය රූපේ අනිත්‍යයි. අනිත්‍ය වෙලා යනවා. එහෙමයි සාමි. අනිත්‍ය ස්වභාවය නිසා මේක වෙනස් වෙනවා. ඊළඟට මේක මේ රූපේ ස්වභාවය මේ ඒ අනිත්‍ය ස්වභාවයේ මුල් කරගෙනම අනිත්‍ය ධර්මය නිසා දුක් සහිතයි. ඒ අනිත්‍ය දුක්ඛ කියන ස්වභාවයන් දෙකෙන් යුක්ත රූපය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මගේ රූපේ මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න නම් එපා කියලා පවත්වන්න බෑ. හැබැයි ඔහු තුල තියෙන්නේ මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. එහෙමයි. රූපේ වෙනස් වෙලා යනකොට දුක උපදිනවා. එහෙමයි. රූපේ කියන කාරණේ මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ තරුණ වයසේ ඇඟපතේ හයිය හොඳට තියෙනකොට මේකට බැඳිලා යනවා මේක නම් ඉතින් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. එහෙම බැඳිලා ඉන්න කෙනාගේ රූපේ අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යනකොට එයාගේ කයටත් වේදනාව උපදිනවා. දැන් ලෙඩ රෝග උපදින කයක් නේ මහත්තයා මේක. එහෙමයි සාමි. මේ ශරීරය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ රෝග නිඩ්ඩම් පබංගුරන්. ලෙඩ රෝග නැමැති බිජු වටේ දැමීමට සැදූ කූඩුව ශරීරයයි. දැන් මේ ලෝකේ එක එක ලෙඩ තියෙනවනේ. දැන් ඔය අලුතින් මේ අඳුනගත්ත ලෙඩේනේ කොරෝනා කියන්නේ. එහෙමයි. දැන් ඔය කොරෝනා කියන ලෙඩේ අපි මේ ආච්චිලා සීයලාට තිබුණේ නෑනේ. අලුත් ලෙඩක්. අලුත් ලෙඩෙත් මහත්තයා කොහෙටද හටගන්නේ? මේක කයටනේ හැදෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ යන් වලින් යන්තාක් ලෙඩ තියනවාද? ඔක්කොම ලෙඩ ටික මේ හැදෙන්නේ මේ අඩි 5ක් 6ක් මේ ශරීරෙට. මේකට තමයි ඔක්කොම ටික වැළඳෙන්නේ. ඉතින් මේ ලෙඩ රෝග උරුම කරගන්නකොට මේ ශරීරේ කයත් දුර්වල වෙනවා. එතකොට එයාගේ කයත් ඔන්න ලෙඩ වුණා. එහෙමයි. කය ගැන අතිශයින් බැඳී හිටපු කෙනාට කය ලෙඩ වෙලා යනකොට උහුල ගන්න බැරුව යනවා. එයාගේ හිතත් ලෙඩ වුණා. එහෙමයි. ඕම් ওই ක්‍රමයට තමයි කයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන්නේ. එහෙමයි. යම් කෙනෙක් කොහොමද කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්නේ? සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන්. සක්කාය දිට්ඨිය දුරු කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන්. චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙනෙක් අවබෝධ කරොත් ඒ කෙනාට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. ශ්‍රුතවත් ශ්‍රාවකයව හඳුන්වන්නේ ආර්යයන් වහන්සේලා හඳුනන සත්පුරුෂයන් හඳුනන. ආර්ය ධර්මයට දක්ෂ සත්පුරුෂ ධර්මයට දක්ෂ. ආර්ය ධර්මයේ හික්මෙන සත්පුරුෂ ධර්මයේ හික්මෙන කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන සත්‍ය ස්වභාවයම දන්නවා. මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි. තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. එහෙම දන්න ශ්‍රෝතවත් ශ්‍රාවකයා කරා ඒ අනිත්‍ය වූ ශරීරය අපි මේ කය කියන එක ගමු. අනිත්‍ය වූ කය, අනිත්‍ය වූ රූපය ලෙඩ දුක් වැළඳ ගන්නකොට කය කොච්චර දුර්වල වුණත්, කය කොච්චර අබල දුබල වුණත් එයාට අර තමන් වැළඳගත්ත සත්‍ය වූ ධර්මයේම හිතට එනවා. ඒ කියන්නේ අම්බපාලි රහත් උත්තමාවියගේ ගාථාවල තියෙනවා මේ කාරණේ හරීම ලස්සනට. ඒ උත්තමාවිය දේශනා කරනවා දැන් අම්බපාලි කියන්නේ මහත්තයා නගර සෝබණියක්නේ. එහෙමයි. නගර සෝබණිය කියලා කියන්නේ සුන්දර කාන්තාවක්. එහෙමයි ස්වාමීනි. පංච කල්යාණියම යුක්ත කාන්තාවක්. අම්බපාලි සාමාන්‍යයෙන් වෛශ්‍යාව කාලේ එක මොහොතකට ඇසුරු කරන්න අම්බපාලියව පුරුෂයෙක්ගෙන් අය කරලා තියෙනවා කහවණු 100ක්. එහෙමයි. එතකොට ඇයට මේ පුරුෂයන්ගේ දැඩි ඉල්ලීමක් තිබුණ සුන්දර රූපයක් තිබුණා. ඒ සුන්දර රූපේ වයෝ වෘද්ධ වීම විසින් ජරාව විසින් කාලය ගෙවමින්
සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැම්මා. අපි හැමදෙනාගේ ශරීර කූඩු වලට ওই ටික වෙනවනේ. එහෙමයි. එතකොට අම්බපාලි රහත් උත්තමාවිය දේශනා කරනවා මේ තේරී ගාථාවල මට ඉස්සර හරීම ලස්සන දිගට දිගේ කඩාගෙන හැලෙන මේ කෙස් කලඹක් තිබුණා. හැබැයි දැන් ඒ කෙස් කලඹ ගැලවිලා ගිහිල්ලා වයසට එනකොට කෙස් යනවා. දැන් පොඩ්ඩක් කෙස් ඉතුරුලා තියෙන්නේ. මේ ජරාව විසින් මගේ කෙස් කලඹ වෙනස් කළා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ. මගේ කියනවා ඉස්සර මගේ හැම හරියට වාත්තු කළා වගේ. හරීම ලස්සනයි දිලිසෙනවා බබලනවා. හැබැයි දැන් රැලි වැටිලා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ. එහෙමයි. මේක මහත්තයා කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන්. එහෙමයි මේ කාරණේ තෝරගන්න තියෙන්නේ. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනා මෙම ස්ථානයේම දැන් අර පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් යෝනිසෝ මනසිකාරයක පිහිටලා ශ්‍රාවකයාට ප්‍රයෝජනයක් අයිති කරගන්න පුළුවන් වෙනවද ස්වාමී? එතෙම මේ පංච උපාදානස්කන්ධය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව ගැන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ නුවණින් විමසීම ගැන දේශනා කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ යම් කෙනෙකුට ශ්‍රාවකයාට දැන් එක තැනක අහනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සෝතාපන්න වීම පිණිස ශ්‍රාවකයා නුවණින් කරන යෝනිසෝ මනසිකාරය මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයා කරන යෝනිසෝ මනසිකාරය පංච උපාදානස්කන්ධ විදර්ශනාව. එයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදිහට, දුක් විදිහට, අනාත්ම විදිහට විදර්ශනා කරනවා. දැන් සාමාන්‍ය මහත්තයා මේක මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් අපි ඒක මේ එකම දේ යලිත් හිතීමේ ඇති ඵලය මොකද්ද කියලා. අපි එකම දේ යලිත් හිතන්නේ ඒ සත්‍ය මේ හිතට කාවත් දන්න. ස්වාමීනි හිත වැඩෙන පිළිවෙල ඒ පිළිවෙල. හිත වැඩෙන පිළිවෙල මහත්තයා හිත අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේනේ දන්නේ. හිත වැඩෙනා පිළිවෙල භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. දැන් මේ හිත කියන එක අපි හිත කියලා කතා කරාට මේක කොයි විදිහට තියෙන එකක්ද? මේක හැසිරෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නේ. බුදුරජාණන් වහන්සේ තමයි හිත ගැන මේ ඊටාම සුන්දර විවරණය කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිත දූරංගමං දුර ගමන් යන්නේය. ඒක චරං තනිවම ගමන් කරන්නේය. අසරීරං මේ හිතට ශරීරයක් නැත. ගුහාසයන් හැබැයි හිත ශරීරේ නම් වූ ගුහාවේ වසන්නේය. ඒ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. ඔය විදිහට පවතින හිත කෙනෙක් দমনය කරගත්තොත් ආන් ඒ කෙනා තමයි මාර බන්ධනේ මිදියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ හිත ගැන අවබෝධ කළ නිසානේ මේ විදිහට වදාළේ. ඒ හිත ගැන අවබෝධ කරපු භාග්‍යතුන් වහන්සේ මේ හිතේ දැඟලිල්ල කොච්චරද කියලා වදාලා මහණෙනි මේ හිත කොච්චර වේගෙන් වෙනස් වෙනවාද කියන කාරණේට උපමාවක්වත් කියන්න අපහසුයි. උපමා පින සුකරා කිව්වා. උපමාවක්වත් කියන්න අමාරුයි. ඒ තරම් මේ හිත වේගෙන් වෙනස් වෙනවා. එහෙම වේගෙන් වෙනස් වෙන හිතක්, අදෘශ්‍ය හිතක් සම්පූර්ණයෙන්ම দমনය කරලා කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් කරගත්තේ බුදුරජාණන් වහන්සේනේ. එහෙමයි ස්වාමීනි. ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් කරගත්ත හිත ඒ විදිහට නිදහස් කර ගන්නකොට භාග්‍යතුන් වහන්සේට ඒ උදෙසා උපදේශයක් දෙන්න වෙන කවුරුත් හිටියේ නෑනේ. එහෙමයි. ඒ නිසාමනේ අපි කියන්නේ ගුරු උපදේශ රහිතව අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ස්වයංභූ ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කළා කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ඒ උදෙසා බොහෝ කාලයක් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් ගුණපූර්ණේ කරලා ඇතිවෙච්ච ප්‍රඥාවක් තියෙනවනේ මහත්තයා. ඒ විස්මිත ප්‍රඥාවෙන් තමයි මේ ජීවිතයේ සත්‍ය වූ ස්වභාවය උන්වහන්සේ තමන් වහන්සේ තුලින්ම අවබෝධ කරන්නේ. අවබෝධ කරලා මේක দমনය කරන පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනාව කොච්චර ගරුගහම්බීරද කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරාට පස්සේ
බෝධි මූලයේදී කල්පනා කරනවා මෙහෙම හිතුවිල්ලක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේට හිතුවිල්ලක් උපන්නා මම මේ අවබෝධ කරගත්ත ධර්මය අධිගතෝ කෝ ම්‍යායන් ධම්මෝ මම මේ අවබෝධ කරපු ධර්මය ගම්භීරෝ හරීම ගම්භීර එකක්. දුද්දසෝ දකින්න දුෂ්කර එකක්. දුරනුබෝධෝ අවබෝධ කරන්න දුෂ්කර එකක්. නිපුණෝ හරී සියුම් එකක්. පණ්ඩිත වේදනීයෝ නුවණැත්තන්ට නුවණින් දකින්න තියෙන එකක්. හරි ලස්සන වචනයක් වදාලා අතක්කාව චරෝ තර්ක කර කර අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. තර්ක කර කර තර්කයෙන් මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙමයි මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙමයි කියලා තර්ක කරලා අල්ලන්න බෑ. දැන් තර්කය කියලා කියන්නේ මහත්තයා නුවණැත්තන්ගේ විෂයක් නෙමෙයි. තර්ක කිරීම කියලා කියන්නේ වාද කිරීම කියලා කියන්නේ නුවණැත්තන්ගේ විෂයක් නෙවෙයි. නුවණැත්තන්ගේ විෂය නුවණින් විමසීම. නුවණින් විමසීම පිණිස අවශ්‍ය දේ නුවණැත්තාට තියෙනවා. දැන් S2කින් අපි ලෝකේ බලනවනේ. S2කින් අපි ලෝකේ බලන්නේ S තියෙන නිසා. S නැති කෙනාට එහෙම ලෝකේ බලන්න බෑ. කන් වලින් අපි ලෝකේ හඬ අහනවා. කන් තියෙන නිසා. කන් නොතිබ්බන අපිට හඬ අහන්න බෑ. නුවණැත්තාගෙන තොහොමයි තේරුම් ගන්න ඕනේ. නුවණින් කොහොමද විමසන්නේ? නුවණ තියෙන නිසා. එහෙමයි. නුවණ නැති කෙනාට ඒ නුවණින් විමසීම ගැන යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඇයි එයා නුවණින් විමසීම උදෙසා උවමනා කරන දේ එයාට නැති නිසා. එහෙමයි. එතකොට ඒ නුවණින් විමසලා ගත යුතු එකක් තමයි ධර්මය. ධර්මයේ නුවණින් විමසලා ගන්න විදිහත් බුදුරජාණන් වහන්සේ ඒ තරම් කරුණාවක් ඇත්තෙම මේ සූත්‍ර කාරණා පැහැදිලි කරගන්නකොටයි අපිට ඒ තුලින් ශාස්ත්‍රුන් වහන්සේ කරුණාව පේන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ඇවිල්ලා දවසක් ඇහුවානේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවිතේ අවබෝධ කරන ඔය නුවණ අපි කොහොමද ලබා ගන්නේ? කතංසු ලබති පඤ්ඤං. ජීවිතේ අවබෝධ කරන්න උවමනා කරන ඔය නුවණ ස්වාමීනි කොහොමද ගන්නෙ? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. නිවනට කැඳවන ධර්මය අවබෝධය කරා කැඳවන ධර්මය බුදුරජුන් රහතුන් දේශනා කරන්නේය. එසේ දේශනා කල්හි ඒ ධර්මය ආසාවෙන් ඇසිය යුත්තේය. ආසාවෙන් අහනවට කියනවා පින්වතුනි සුස්සූසා. සුස්සූස කියලා කියන්නේ ආසාවෙන් බණ අහන එක. ඒ ධර්මයේ ආසාවෙන් ඇසිය යුත්තේය. ආසාවෙන් අහනකොට කන් යොමු වෙනවා. හොඳට කන යොමාගෙන ආසාවෙන් බණ අහන්න ඕන. එහෙනම් අපි වර්තමානයේ තුල කියනවා නම් ආසාවෙන් බණ අහන්න ඕන. ආසාවෙන් බණ කියවන්න ඕන. ආසාවෙන් ධර්මය ඉගෙන ගන්න ඕන. ආසාවෙන් ඉගෙන ගන්න ධර්මය අපමත්තෝ විචක්කනෝ. ඒ මොහොතේ එහි තිබෙන ක්‍රමයට විමසන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතන මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව වගේ ගම්භීර ධර්ම කාරණා ගැන මහත්තයා තෝරගන්න තියෙන්නේ එහෙම. බුදුරජාණන් වහන්සේ යම් විදිහකට වදාළද ඒ වදාළ විදිහටයි විමසන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ පටිච්ච සමුප්පාද විදිහට, පංච උපාදානස්කන්ධ විදිහට, ධාතු විදිහට, ආයතන විදිහට නොඑක් විදිහට වදාලා. එහෙමයි. එතකොට මේ වදාරපු එක භාග්‍යතුන් වහන්සේ වෙන් වෙන් කොට දේශනා කළා. ඇතැම් වර තර්කයෙන් මේක ගන්න අරගෙන එකකට එකක් කලවම් කරගෙන හිතන්න කල්පනා කරනවා. කලවම් කරගෙන හිතිය යුතු නම් බුදුරජාණන් වහන්සේ කලවම් කරලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේවා වෙන් වෙන් වශයෙන් දේශනා කළේ වෙන් වෙන් වශයෙන් ඒ අයුරින්ම විමසිය යුතු කෙනා ඒ අයුරින්ම විමසිය යුතු නිසා බුදුරජාණන් වහන්සේ වදාලා එසේ විමසනා කල්හි ලබති පඤ්ඤං. ධර්මය අවබෝධ කරන ජීවිතය අවබෝධ කරන ප්‍රඥාව ලැබෙන්නේය. ඒ නිසා හොඳට ආසාවෙන් බණ අහන්න බණ හොඳට නුවණින් විමසන්න. ස්වාමීනි අපට අවසර ලැබේවා මහා සංඝරත්නයේ පාමුල භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් විනිශ්චය ලැබෙන මේ ධම්සභා මණ්ඩපයේට අපේ ශ්‍රාවක පින්වන්ත හැමදෙනා බොහොම කැමැත්තෙන් හිටියා වුණා. කාලය නිමා වුණා. ඊටාම ගෞරවයෙන් වන්දනා කොට පුණ්‍යානුමෝදනාව පිණිස ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. අද දවසේ මේ ධම්සභා මණ්ඩපය සජීවී දහම් කතිකාවතට විකාශන දායකත්වයේ අනුග්‍රහය දරනු ලැබුවේ පැපිලියානේ පදිංචි පින්වත් චන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මිය
රුවනී දියණිය පහන් පුතණුවන් සහ මදුක බෑණනුවන් විසින් අපි මේ දහම් කතිකාවතින් රැස් කළා වූ සියලු පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන මේ සම්බුද්ධ ශාසනය සුරකින සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිවිසිරියෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැමදිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැමදිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ දායකත්වයන් එකතු කරන මේ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ වශයෙන් සටහන් කොට ඇති පරිදි මාතර උයන්වත්ත දකුණ පාසල් පටුමගේ පදිංචිව සිට 2021 මැයි මාසේ 17 වන දින මිය පරලෝ යන්ට යෙදුණු ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ පින්වත් MAK මහින්ද මහත්මයාට එතුමාගේ ජූනි මාසේ 1 වෙනි දිනට යෙදී තිබුණු 75 වෙනි ජන්මදිනය නිමිත්තෙන් එතුමාට මේ සියලු පින්පෙත් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මිය පරලෝ ගියා වූ MAK මහින්ද මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානය සිදු කරන පැපිලියානේ පදිංචි පින්වත් චන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මියට, රුවනී දියණියට, පහන් පුතණුවන්ට සහ මදුක බෑණනුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. රැකී රක්ෂා ආදී සියලු කටයුතුත් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුපින්වත් ඔබ හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳර මෙහෙවීමේ කටයුත්ත සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. සජීවීව ඔබ වෙත මේ ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය වැඩසටහන අරගෙන එද්දී විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ධම්මග දියුණු කරගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම වන්නට යෙදුනේ. සියලු දහම් ගැටළු වලට ධර්මයේ විනිශ්චය ලැබුණා. ඉතින් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කොට ගැනීමෙන් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් මාතර උයන්වත්ත දකුණ පාසල් පටුමගේ පදිංචිව සිට වර්ෂ 2021 මැයි මාස 17 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ MAK මහින්ද පින්වන්ත මහත්මයාගේ
ජූනි මාස 1 වෙනි දිනට යෙදුණු 75 වන ජන්මදිනය නිමිත්තෙන් මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් පැපිලියානේ පදිංචි චන්ද්‍රා හෙට්ටිආරච්චි පින්වන්ත බිරිඳ රුවනි දියණිය පහන් පුතුණුවන් සහ මඳුක බෑණනුවන් වශයෙන් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතෙන් සිහිපත් කර ගන්නවා. ඉතින් එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබන ඉරිදත් මේ උතුම් සදහම් සාකච්ඡාව නැත්නම් ධම්සභා මණ්ඩපය ඔබට සමීප කරමින් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.